අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක. අද දවස සෙනසුරාදා දවස නොවැම්බර් මාසේ 7 වෙනිදා. අද දවසේ උදෑසනින්ම අපි දවසේ විස්තර පත්තර වාර්තා කරන තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබට කියන්නට සූදානම් වෙන්නේ. ඒ අතරදී මතක් කරන්න ඕනේ නිරෝගීකම උතුම්ම සම්පත කියලා අපි හැමදාමත් ඔබට කියන කාරණාව. නිරෝගීකම ආරක්ෂාකාරීව පවත්වාගෙන යමු. දැන් මේ මොහොත වන විට අපේ රටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙනවා 12970ක්. ඒ වගේම රෝහල්වල මේ වන විට ප්‍රතිකාර ලබන පිරිස 5754ක්. ඒ වගේම ඊයේ දවසෙන් සිද්ධීන් නැත්නම් කොවිඩ් ආසාදිතයන් 400 දෙනෙකු වාර්තා වෙ තිබෙන බව තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ. ඔය අතරදී ඊයේ දවසේදී අපේ රටේ කොරෝනා 30 වෙනි මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. වයස අවුරුදු 23ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ආකාරයෙන් මිය ගොස් තිබෙන බව තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු වාර්තා කළේ. දේවැඩියාවට අදාළ ඒ සංකූලතා හේතුවෙන් කොරෝනා රෝගයත් වැළඳිලා මේ සංකූලතා හේතුවෙන් ඔහු මිය ගොස් තිබෙන බව තමයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේ. මේ තමයි අපේ රටේ තත්ත්වය. විමසිලිමන්තව ඒ වගේම ආරක්ෂාකාරීව ගත කරන්න ඕන කියන දේ අපි නැවතත් ඔබට සිහිපත් කරන්න සූදානම්. ඒ අතරදී අද දවස බොහොම විශේෂයි. අද සවස් කාලයේදී ඔබට හැකියාව තිබෙනවා විශ්ව ආශිර්වාද පූජාව සමගින් එක්වන්න. හවස 5 ඉඳන් 6:00 වෙනකන් ITN අප සජීව ලෙස මේ විකාශය කරන්නට සියලු කටයුතු මේ වෙනකොටත් සම්පාදනය කරලා තියෙන්නේ. නවගමු ශ්‍රී සත්පත්තිනි දෙවොල් පුදබිමේ ඉඳන් මේ කටයුතු සිද්ධ වෙන අතරදී ඔබට පුළුවන් නිවසින්දන් අපිත් එක්ක මේ කටයුතුත් එක්ක එකතු වෙන්න. මුළු රටක් ලෝකයක් ජාතියක් එක්ක එකතු වෙලා අපේ රටේ ඉන්න කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඒ වගේම ලෝකේ පුරා කොරෝනා ආසාදනය වෙච්ච බොහෝ පිරිසක් වෙනුවෙන් ඔබටත් පුළුවන් ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්න. ඉතාමත් ඉක්මනින් කොරෝනා මේ වසංගතයෙන් දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අපි හැමදෙනෙක්ටම අද සවස් කාලයේදී හැකියාව තිබෙන බවත් අපි මතක් කරනවා. අපි සූදානම් අද දවසේ වීකෙන්ඩ් සන්ෂයින් මේ විදිහට ආරම්භ කරන්න. මාත් එක්ක ඉන්නවා සමීර. සුබ දැසනක් සමීර. සුබ දැසනක් නජිත්. ලෝකෙම මේ අභියෝගයට නජිත් සඳහන් කළා වගේම මුහුණ දී සිටින වෙලාවක ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුංචි රටක් හැටියට ශ්‍රී ලංකාවත් ඒ අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් ඔබටම තමයි. ඔබ පරිස්සම් වුණොතින් තවත් කෙනෙකුට මේ කොරෝනා රෝගය බෝවීම වළක්වා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ පරිස්සම් වෙනවා කියන්නේ ඔබ ළඟම හිතවතුන් ඔබේ ආදරණීය පිරිස ආරක්ෂා කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ තුලින් රටක් යලි පණ ගන්නවන්නට එහෙම නැත්නම් රට යලි අවදි කරන්නට ඔබටම තමයි හැකියාව තිබෙන්නේ. ඒ නිසා තමයි ආරාධනා කරන්නේ සෞඛ්‍ය අංශ, රජය, ආරක්ෂක අංශ මේ සියලු දෙනාම ඔබට මතක් කර සිටින්නේ ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගත යුතුයි. ඒ තුලින් තමයි අපිට යලි නැගී සිටින්නට පුළුවන්කම ලැබෙන්නේ නජිත්. ඒ පණිවිඩයත් එක්ක අපි බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරන දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔව් සමීර කිව්වා වගේම රටක් ජාතියක් විදිහට අපි හැමදෙනෙක්ම ඕදුරකදී වෙසෙනේකදී හැමදෙනෙක්ම එකතු වෙලා කටයුතු කළා. ඒ නිසාම විශ්ව ආශිර්වාද පූජාවත් එක්ක අද සවස් කාලයේදී රටක් විදිහට ජාතියක් විදිහට එකතු වෙන්නට ඔබට හැකියාව තිබෙන බව මතක් කරනවා. ඔය අතරදී සමීර මතක් කරන්න ඕනේ දැන් මේ වෙනකොට ලෝකේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 50 සීමාවට ඉතාමත් ආසන්න වෙලා ඉන්නේ. මිලියන 49ක් ලක්ෂ 496ක් මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් මුළු මහත් ලෝකෙන් වාර්තා වෙනවා. මරණ 12,47,955ක්. මේ තමයි ලෝකයේ තත්ත්වය. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන අපේ රටේ තොරතුරු අපි සූදානම් ආරම්භ කරන්න. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ලංකාදීප පුවත්පතින් ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ අද වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය පිළිබඳව. වැලිකඩ සිරගෙදර රැඳවියන් නිලධාරීන් 32කට කොරෝනා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. 500කට PCR පරීක්ෂණ, මුළුතැන්ගේ 150ක් නිරෝධායනී, ආහාර වේලක් පමා වෙයි. මේ විදිහට ජයන්ත සමරකෝන් අද දවසේ ලංකාදීපයට ප්‍රධාන පුවත ලියන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හා නිලධාරීන් ඇතුළු 32 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි කියලා. ඔය අතරේ අපි දැක්කා ඊයේ දවසේ බොරැල්ල රිට්‍රියාරයා ළමාරෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඒ ගැනත් අද ලංකාදීපයේ මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. මව්වරු 12ක් දරුවෝ 20ක් ආසාදිතයෝ. බොරැල්ල ළමාරෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා කියලා අද මේ පුවත ලියන්නේ විනිතයිම් ගමගේ සමකින් බිමල් ශාමන් ජයසිංහ. බොරැල්ල රිට්‍රියාරයා ළමාරෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්-19
වෛරසය ආසාදනය වී ඇතැයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුට මෙම වෛරසය ආසාදනය වූ පළමු වතාව මේ බවද විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට තොරතුරු වාර්තා කරන අතරදී දැන් මේ ආසන්නතම සිද්ධිය මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 9305ට නැගී තවත් 563ක් සුව වී රෝහල් වලින් යති කියලා ලංකාදීපයේ ඉහළ දකුණු කෙළවරේ වාර්තා කරන පුවත මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 9305ට නැගී තව 563ක් සුව වී රෝහලින් යති කියලා ඉතමත් සුබ ආරංචියක් 563 දෙනෙකුට සුව වෙලා රෝහල් වලින් මේ දවසේදී පිටව ගියා කියලා ලංකාදීප පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. අද දවසේ දිවයින පුවත්පත මොනවද කියන්නේ සමීර අපි බලමු. ඔව් නජිත් අද දිවයින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ මේ ආකාරයට වැලිකඩ තවත් රැඳවියන් 23කට කොරෝනා 22 දෙනෙක්ම කාන්තාවෝ කියලා තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය දිවයින පුවත්පතේ ඉහළින්ම වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ. ඒත් එකම නිරෝධායන පනත ක්‍රියාත්මකයි මාස් නොදැමූ 30කට දඩ කියලා දිවයින පුවත්පතේ තවත් සිරස්තලයක් එකතු කර තිබෙනවා. ප්‍රධාන සිරස්තලයේ එකතුනේ වැලිකඩ තවත් රැඳවී 23කට කොරෝනා කියන කාරණාත් එක්ක අපි ඊට පස්සේ පහලින් වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පතේ තවත් සිරස්තල කිහිපයක් ලංකාදීපත් වාර්තා කර තිබුණා නජිත්තේ ප්‍රවෘත්තිය ළමා රෝහලේ 20 දෙනෙකුටත් ආසාදනීය වෙලා බසයේ ගිය මගියාට කොරෝනා කියා කෝල් එකක් ආවිත බැහැලා ගිහින් කියලා සිරස්තලයක් එනවා. ඒ වගේම විභාගයට ගිය සිසුන් 6 දෙනෙකු ඇතුළු මගිහු 11ක නිරෝධායනයට කියන ප්‍රවෘත්තිය අද දවසේදී දිවයින පුවත්පතේ සිරස්තල අතරේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. ඒත් එකම නජිත් අපි දකිනවා දිවයින පුවත්පත හුදකලා කළ නවබදුගම විවෘත කරන කාරණේ පිළිබඳව තොරතුරු අද දවසේදී එකතු වෙනවා දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල හැටියට. හොඳයි ඒ විදිහට දිවයින පුවත්පත වාර්තා කරන අතරදී අද ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ දැන් අපි දන්නවා 9 වෙනිදා උදෑසන අලුයම 5 වෙනකන් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ ඇඳිරි නීතිය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව දැන් මේ වෙනකොට සලකා බලමින් සිටින බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා හමුදාපතිතුමන් ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියන කතාවක් අද ඩේලි මිරර් මේ විදිහට ලියනවා. Government to review curfew in Western Province today. අද දවසේදී මේ බස්නාහිර පළාතේ ඇඳිරි නීති ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව සලකා බලන බව යොද හමුදාපතිතුමන් සඳහන් කරනවා. Curfew in Western Province likely to be lifted. බොහෝ දුරට මේ ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට සූදානමක් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. Areas which pose a threat will be declared isolated zones. මේ විශේෂයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණු ප්‍රදේශවල ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් ඇඳිරි නීති ඉවත් කිරීමට සූදානමක් තිබෙනවා. ගම්පහ district also to be reviewed. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීති ඉවත් කිරීම පිළිබඳව සලකා බලන බව තමයි යුද හමුදාපතිතුමන් සඳහන් කරලා තියෙන්නේ. අද ඩේලි මිරර් ඔය ගැන ඔය විදිහට කියනවා. ඒ අතරදී අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා මේ ආකාරයෙන් කරුණක් police to conduct special surveillance in curfew areas. මේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විශේෂයෙන්ම මේ පිළිබඳව ඒ ප්‍රදේශ පිළිබඳව නැවත වරක් සොයාබැලීමක් සිද්ධ කරන බව තමයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ. මේ විශේෂ මෙහෙයුම් පසුගිය සති කිහිපය පුරාම ක්‍රියාත්මක වුණා. නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒ වැටලීම් ක්‍රියාත්මක වුණා. අපි දැක්ක වාහන රැසක් අත්අඩංගුවට ගන්නවා. ඒ පිළිබඳව අද දවසේදී ওই විදිහට වාර්තා කරනවා ඩේලි නිවුස් පුවත්පත. සමීර නජිත් දිවයින පුවත්පතේ තවත් සිරස්තල කීපයක් දෙසට අපි අවධානය යොමු කළොතින් බස්නාහිර අවදානම් ප්‍රදේශවල ඇඳිරිය අනිවාර්යෙන්ම තියන්න කියන කතාව වාර්තා වෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේ විදිහට ඉල්ලීමක් කරලා තිබෙන්නේ. අපි දන්නවා කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔබ සඳහන් කළ ආකාරයට ලබන සඳුදා මේ ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව තමයි යුද හමුදාපතිතුමන් සහ ආරක්ෂක අංශ සඳහන් කළේ. කොවිඩ් එක ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනි කියන කාරණේ සඳහන් කරනවා. ඒ නිසා අපි අර මුලින් සඳහන් කළා වගේම නජිත් අපිටම තමයි ආරක්ෂා වෙන්න තියෙන්නේ. අපේ ආරක්ෂාව අපි තහවුරු කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල පවා ඇඳිරි නීතිය ඉවත් කරලා කටයුතු කරන්න. නමුත් බස්නාහිර අවදානම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඇඳිරිය අනිවාර්යෙන්ම තියන්න කියලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරලා තිබෙනවා. දැන් මේ විදිහට ඉල්ලීම් කරන්න සිදුවන්නේ නජිත් ප්‍රධාන වශයෙන් දැන් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් හැටියට පහලින් වාර්තා කර තිබෙනවා. මෙන්නේරිය දීවර බංගලාවේ සැඟව සිටි තිදෙනෙකුට කොරෝනා මේ
කොරෝනා වලට බය වෙලා සැඟවෙන්න නෙමෙයි යෝනේ. නමුත් Tamanගේ තියෙන ඒ අවධානයෙන් ගිලිහෙන්න එහෙම නැත්නම් අවධානයෙන් බේරෙන්න නම් Tamanට යම් ආකාරයක ආසාදිත තත්ත්වයක් තිබෙනවා නම් ඒක වාර්තා කරලා PCR පරීක්ෂණයකට යොමු වෙලා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් එක්ක කටයුතු කළොතින් ඒ අවධානයෙන් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් නිසිරස්තලයේ එන්නේ මින්නේරිය දීවර බංගලාවේ සැඟව සිටි තිදෙනෙකුට කොරෝනා කියන කාරණේ මාතර ප්‍රදේශයේ සිට පැමිණි දීවර සංස්ථාවට අයත් මින්නේරිය පිහිටි සංචාරක බංගලාවක නතර වී සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු ඊයේ සවස සොයාගත් බව තොරතුරු වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පතේ සිරස්තල අතලේ පහරින්ම. ඒ විදිහට තමයි තොරතුරු වාර්තා කරන්නේ. අතර ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කරන තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරමු. ඊ දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා කියපු කතාවක් අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙනවා. එතුමන් සඳහන් කරපු කාරණා will have to live with COVID-19 for 2 more years යනුවෙන් තමයි මේ සිරස්තලය යොදන්නේ. තව වසර දෙකක් අපිට COVID-19 එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙයි කියලා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා සඳහන් කළා. ඊ දවසේදී people have to adapt to COVID-19 conditions මේ COVID-19 තත්ත්වයන්ට මුහුණ දෙන්නට ජනතාව සූදානමින් ඉන්න ඕන කියන කාරණාව එතුමන් ඊ දවසේදී සඳහන් කළා. ෂෙයින් ෆර්නැන්ඩෝ ෆුල්ලේ මේ පෘවත ලියන්නේ අද දවසේ ඩේලි මිරර් පුවත්පතට people will have lived with the prevailing COVID-19 pandemic for at least 2 more years and therefore people should be prepared to adapt COVID-19 conditions. මේ වසර දෙකකට ආසන්න කාලයක් තව දුරටත් අපිට COVID-19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙන නිසා ඒ COVID-19 මර්ධනයට අදාළ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කළ යුතුයි යන වග එතුමන් සඳහන් කරනවා. අද ඩේලි මිරර් පුවත්පතේ විදිහට තොරතුරු වාර්තා කරන අතරදී ඩේලි මිරර් පුවත්පතේ ප්‍රවෘත්තියට පහලින් වාර්තා කරන කරුණ ඊයේ රාත්‍රියේදී අපිට මේ පිළිබඳව දැනගන්න හම්බුනේ 30 වෙනි කොරෝනා ආසාදිත මරණය. ඒ පිළිබඳව වාර්තා කරනවා 30th COVID-19 related death කියලා සිරස්තලය යොදමින් මේ පුවත වාර්තා කරන්නේ. A 23-year-old male from Modara, Colombo 15 who had tested positive for coronavirus died yesterday at the IDH hospital. ඒ රාත්‍රී කාලයේදී IDH රෝහලේදී තමයි මේ මරණය සිද්ධ වුණේ. වයස අවුරුදු 23ක තරුණෙක් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි. විශේෂයෙන්ම ඔහු දියවැඩියාව ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙළුණු බව තමයි IDH රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ තමයි අපේ රටේ සිද්ධ වුණු 30 වෙනි කොරෝනා මරණය. තත්ත්ව ටිකක් දරුණුයි. ඒ නිසා අපි හැමදෙනෙක්ම පරිස්සමින් ඉමු කියන කාරණාව අපි නැවත නැවතත් ඔබට මතක් කරන්න සූදානම්. නජිත් අපිට පුළුවන්කම ලැබෙන ඔබ රැඳෙන්නේ සන්ෂයින් වීකෙන්ඩ් සමග. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන්පස්සේ නැවතත් අපි සන්ෂයින් වීකෙන්ඩ් සමග සම්බන්ධ වෙනවා. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද සෙනසුරාදා දවස නොවැම්බර් මාසේ 7 වෙනිදා. අද දවස බොහොම විශේෂයි. අද සවස් කාලයේදී හවස 5 ඉඳන් 6:30 වෙනකන් ඔබට පුළුවන් එකතු වෙන්න විශ්ව ආශිර්වාද පූජාවත් එක්ක මුළු මහත් රටක් ජාතියක් වෙනුවෙන් ප්‍රාර්ථනයක් සිද්ධ කරන්න ඔබටත් හැකියාව තිබෙන බව අපි මතක් කරනවා. ඔබ දුටුවා පූර්ව ප්‍රචාරක පටේ සඳහන් වෙන විදිහටම හවස 6 ඉඳන් 6:10 වෙනකන් සත්පත්තිනි දේවාලේ දේව ප්‍රතිමාව නිරාවරණය වෙන මොහොතේදී ඔබටත් පුළුවන් විශිෂ්ට ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්න. රටෙන් ජාතියෙන් මුළු මහත් ලෝකෙන්ම කොරෝනා වසංගතය තුරන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔබට හැකියාවක් තිබෙන බව අපි මතක් කරනවා. මේ සියල්ල ඔබට සිද්ධ කරන්න පුළුවන් නිවසේ ඉඳන් පවතින කොරෝනා තත්ත්වය හමුවේ ඔබට මේ සඳහා සහභාගී වෙන්න හැකියාවක් නැහැ ඒ ස්ථානයට ගිහිල්ලා. හැබැයි ඔබට පුළුවන් නිවසේ රූපවාහිනිය ඉදිරිපිටට ඇවිල්ලා මේ සියල්ල සිද්ධ කරන්න රටක් වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් අපේ රටේ අපේ මුළු මහත් සංහතියේ අනාගතය වෙනුවෙන් ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරන්න පුළුවන් බව මතක් කරනවා. ITN මාධ්‍ය ජාලය ITN නාලිකාවෙන් පමණක් නෙවෙයි වසන්තම් නාලිකාව ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා Facebook සහ YouTube live මේ සියලු තාක්ෂණික උපාංගයන් පාවිච්චි කරලා අපි ඔබේ සමීපයට එන්න කටයුතු කරනවා. ඒ නිසා අද සවස් කාලයේදී අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි නැවත නැවතත් ඔබට මතක් කරන්න සූදානම්. අද දවසේ ජාතික පුවත්පත් කොරෝනා පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා කරනවා. අපි කලින් මතක් කළා වගේම ප්‍රධාන සිරස්තල සියල්ල වෙන්නේ COVID-19 වසංගතය පිළිබඳව.
දවසේ ලංකාදීපේ වාර්තා කරන තවත් පුවතක් කුලියාපිටිය නාරම්මල පන්නල පොලිස් වැයිකිවලින් කොරෝනා තව 10ක් කියලා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියන පුවත. කුලියාපිටිය නාරම්මල සහ පන්නල යන පොලිස් වසම්වල පදිංචි 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා රාත්‍රියේ ලැබුණු PCR පරීක්ෂණ වලින් තහවුරු විනියයි සෞඛ්‍ය අංශ පවසනවා. කුලියාපිටිය සහ නාරම්මල පොලිස් වසම් දෙකින් 4 දිනා බැගින් 8 දෙනෙකු සහ පන්නල පොලිස් වසමින් දෙදෙනෙකුද මෙසේ කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා කියලා අද ලංකාදීපේ සඳහන් කරනවා. ඒ අතරදී තවත් අගය කරන්න ඕන ප්‍රවෘත්තියක් ලංකාදීපේ මේ විදිහට වාර්තා කරනවා. ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් ජපුර රෝහලට ලක්ෂ 80ක PCR යන්ත්‍රයක් තෑගි කියලා අද විනීතා එම් ගමකේ මේ පුවත ලියන්නේ. අපි කලින් දැක්ක ජයවර්ධනපුර මහරෝහලේ PCR පරීක්ෂණ සිද්ධ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ IDH රෝහලේ පවතින PCR යන්ත්‍ර පාවිච්චි කළා. හැබැයි දැන් රෝහලටම වෙන් වෙච්ච PCR යන්ත්‍රයක් තියෙනවා. මේ කොරෝනා ආසාදනය වෙලා සුව වෙච්ච රෝගියෙක් පරිත්‍යාගයක් සිද්ධ කළා තියෙනවා. මේ නිසා දවසකට පරීක්ෂණ 300ක් 400ක් විතර කරන්න පුළුවන් කියලා තමයි ජයවර්ධනපුර මහරෝහල සඳහන් කරන්නේ. අද ඒ ගැන ලංකාදීපේ ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. සමීර ඔව් නජිත් ලංකාදීප විදිහට වාර්තා කරද්දී අපිට යන්න පුළුවන්කම ලැබෙනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දෙසට දිනමින වාර්තා කරනවා නිරෝධායන නියෝගවලට පටහැනිව වැඩ කළොත් වසර 5ක සිරදඬුවම් කියන සිරස්තලයේ ඉහළින්ම ප්‍රධාන සිරස්තලයේ හැටියට දිනමින පුවත්පත අද තෝරගන්නවා. නිරෝධායන නියෝගයකට පටහැනිවට කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන් කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයන්ට නිරෝධායන ආඥා පනත යටතේ වසර 5ක සිරදඬුවම් ලබා දීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන කාරණය සුභාෂිනී සේනානායක රක්ෂණ ශ්‍රියන්ත අද දිනමින පුවත්පතට ප්‍රධාන සිරස්තලයක් හැටියට ලියනවා. ඒ දිනමින ප්‍රධාන සිරස්තලය මේ විදිහට වාර්තා කරද්දී තවත් නජිත් කිව්වා වගේම පුවත්පත් ගණනාවකම පුවත්පත් සියල්ලෙන් වගේ කොරෝනා ප්‍රවෘත්ති වලට වැඩි ඉඩකඩක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඊළඟට අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා කොවිඩ් ආසාදිත මවට නිරෝගී දරු උපතක් ලැබුණු ප්‍රවෘත්තියකුත් සුබ ප්‍රවෘත්තියක් අපිට වාර්තා කරනවා. දිනමින පුවත්පතෙන් අපිට සොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොවිඩ් ආසාදිත මේ දරුවා ඉපදෙන මොහොතේත් අර PPE කිට් නැත්නම් පෞද්ගලික ආරක්ෂක උපාංග ඇඳගෙන තමයි මේ වෛද්‍යවරු සත්කම සිද්ධ කළ තිබේ. වෛද්‍යවරු සඳහන් කරපු කාරණාව බොහොම වටිනවා. මේ බොහොම ආරක්ෂිතව අපි මේ දේ සිද්ධ කළා සහ අර ඒ ඇඳුම් ඇඳගෙන ඉන්නකොට සමීර මේ සත්කමක් කරන්න හරි අමාරුයි. හැබැයි වෛද්‍යවරු මේ පරිශ්‍රමය දරලා බොහොම මහන්සි වෙලා මේ කටයුත්ත සිද්ධ කළේ. බොහොම සුබ කාරණාවක්, සුබ පුවතක්. මේ දරුවට කොවිඩ් ආසාදනය වෙලා නැහැ කියලා තමයි වෛද්‍යවරු සඳහන් කළේ ඊයේ දවසේ. ඒ දිනමින වාර්තා කර තිබුණු ප්‍රවෘත්තිය නජිත් ඒ සුබ ප්‍රවෘත්තියක් රටේ හැම තැනින්ම මේ විදිහට අපිට සුබ කරුණු කාරණාත් එක්කම අපිට ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන් තියෙනවා නම් කොච්චර හොඳයිද. ඇත්තටම ඒත් එක්කම දැන් මේ සියලු දේවල් වලට රටක් විදිහට ජාතියක් විදිහට අපි අනුගත වෙන්න ඕනේ කාල සීමාවක විශේෂයෙන්ම මේ වට ඇහුම්කන් නොදී එහෙම නැත්නම් සෞඛ්‍යාංශ ආරක්ෂකංශ රජය ලබා දෙන උපදෙස් වලට අනුගත නොවීම නිසාවෙන් බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ඒකත් එක්කම මේ ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්කම ලැබෙනවා. නිරෝධායන නීතිත් එක්ක යොමු වන්න එහෙම නැත්නම් ගොනු වෙන්න කියලා අපිට ආරාධනා කරලා තිබෙනවා සියලු දෙනා. ඒවට ඇහුම්කන් දෙන්නේ නැති පිරිසින්ද තමයි විශේෂයෙන්ම මේ ආසාදිතයන් ප්‍රමාණය එහෙම නැත්නම් රෝගීන් ප්‍රමාණය වැඩි වී තිබෙන රට තුල. දැන් ඒ වගේම ප්‍රවෘත්ති වලට වැඩි ඉඩකඩක් වෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය කැඩු 2532ක් අත්අඩංගුවට කියන කාරණය වාර්තා කර තිබෙනවා අද දවසේදී දිනමින පුවත්පතේ. ඇඳිරි නීතිය කැඩු 2532ක් අත්අඩංගුවට අරන් තිබෙනවා පොලිසියෙන්. ඉතින් මේ පිළිබඳව අපිට කතා බහ කරන්නත් පුළුවන්කම ලැබෙනවා දැන්. හොඳයි අපිත් එක්ක දැන් මේ මොහොතේ සජීවීව සම්බන්ධ වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් ඔබට. අද අපි කැමති දැනගන්න දැන් මේ මොහොත වන විටත් අපි දන්නවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා ප්‍රදේශ ගණනාවක් හොදකලා කරලා තියෙනවා. දැන් කොහොමද ඊයේ දවසේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණාද? ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සහ විශේෂ වැටලීම් සිද්ධ කරන කොහොමද දැන් මේ කටයුතු වල තත්ත්වය? ඔව් දැන් අපි ගත්තොත් මේ සතියන්තයත් වෙනකොට බස්නාහිර පළාතෙම ඇඳිරි නීතිය පනවලා දින 11ක් 12කට ආසන්න කාලයක් ගත වෙනවා. ඉතින් එතකොට අර යම්කිසි ආකාරයක ආසාදිත තත්වයක් තමුන්ගේ ශරීරයට ගිහිල්ලා තිබුණා නම් මේ විෂ බීජේ ඒ රෝග ලක්ෂණ ප්‍රකාශ කරන්න සනාත වන පෙන්눔 කරන අවසාන දින කීපය තමයි මේ අද හෙට වගේ ගත වෙන්නේ. එතකොට මුලින්ම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරපු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශات එක්ක බලනකොට දින 12ක් 14ක් ගත වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ දින 14ක් කියලා. ඒ නිසා මේ සතිය අන්තයේ
මේ ඇඳිරි නීතිය ප්‍රකාශනපත් කරපු ප්‍රදේශවල ජනතාව අද සෙනසුරාදා හෙට ඉරිදා නිවසේම රැඳී සිටින්න කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම අනිත් ප්‍රදේශවල ජනතාවත් සංචාරණය සීමා කරන්න කියලා. දැන් මේ වෙනකොට ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයෝ 2682ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ පැය 24ක කාලය තුල පමණක් 150ක් අත්අඩංගුවට අරගෙන තිනවා. වාහන 403ක් අපි පොලිස් පාරට ගෙන තිබෙනවා මේ සති 3ක පමණ කාලය තුල. ඊට අමතරව විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල විතරක් නෙමෙයි ඇඳිරි නීතිය නැති ප්‍රදේශවලත් මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථභාවයේ තබා ගැනීම ඉතා වැදගත්. දැන් ඊයේ දිනේ 8 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. 30 වෙනිදා තමයි අපි මේ මෙහෙයුම ආරම්භ කරේ අත්අඩංගුවට ගන්න. එතකොට මුළු කාලය තුල 104 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධව. මේක තමයි දැනට තියෙන තත්ත්වය. හොඳ අජිත් රෝහණ මහත්මයා දැන් අර මේ බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ සඳුද දවසේ දැන් ඇඳිරි නීතිය ඉවත් වෙන නියමිතයි කියන කාරණාව. කොහොමද ඇඳිරි නීතිය ඉවත් වෙයිද සහ මේ ඇඳිරි නීතිය ඉවත් වුණාට පස්සේ ජනතාව කොහොමද කටයුතු කරන්න ඕනේ? ඔව් දැන් මේක තමයි ඊටාම වැදගත් දේ මාධ්‍ය විසින් අනාවරණය කරන්න ඕනේ කාරණේ. දැන් new normal situation කියන සංකල්පය තමයි ලෝකයේ යන්නේ නව සාමාන්‍යකරණය. එහෙම නැත්නම් කොවිඩ් එක ජීවත් වෙන්න ඕනේ කොවිඩ් හදාගන්නේ නැතුව සහ තව කෙනෙකුට හදන්නේ නැතුව. ලෝකේ දැනට තියෙන බෙස්ට් ප්‍රැක්ටිස් එක ප්‍රධානම ක්‍රමය තමයි මේක. ඒතොර මේක සඳහා ප්‍රධාන නිර්ණායක හතරක් තමයි හැම වෙලෙම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ වෛද්‍යවරු කියන විදිහට මුහුණු ආවරණ පළඳින එක, අත්හොදා ගන්න එක, ඒ වගේම දුර තියා ගන්න එක, අවුලේ පරිහරණය කිරීම ඒ වගේ දේවල් සිදු කරන්නේ නැති එක, උෂ්ණත්වය නිරන්තරයෙන් වැඩි වෙනවා නම් පරීක්ෂා කරන එක. මෙන්න මේ කාරණා තමයි කියන්නේ. ඉතින් මේවා අනිවාර්යෙන්ම අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ හැම කෙනෙක්ම සඳහා ඉඳලා. ඒතකොට මේ ගැන අපි ගැසට් නිවේදනයක් ප්‍රකාශනපත් කරලා තිනවා. මේ ගැසට් එකේ තියෙනවා සියලු කාරණා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට ගියාම මාධ්‍ය වලිනුත් මේක ප්‍රචාරය කරලා තිනවා ඩ්‍රීම් කියලා. කොන්සෙප්ට් එකක් නැත්නම් සංකල්පයක් ප්‍රකාශනපත් කරලා තිනවා යම් යම් ආයතන පවත්වාගෙන යන්නේ කොහොමද? කොහොමද වාහනේ කියන්නේ? කොහොමද කුලී රථය කියන්නේ? කොහොමද කාර්යාලයක් පවත්වාගෙන යන්නේ? සැලුන් එක, පෙරපාසල, බියුටි පාලර් එක, එතකොට සුපිරි වෙළඳසැල, සාප්පු සංකීර්ණය, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, වීදි වෙළෙන්දෝ, බාබර් රූපලාවන්‍යාගාර, රෙදි සෝදන ස්ථාන මේ හැම එකක් ගැනම 55ක් ආයතන ගැන තියෙනවා. ඉතින් අපි සමුදා ඉඳලා මෙන්න මේකට ගැසට් එකටයි මේ ආයතන පවත්වාගෙන යාම පිළිබඳව තියෙන නිර්ණායක වලටයි අනුගත වෙලා කටයුතු කරනවාද කියලා බලනවා. ඒක කරන්න ඕනේ හැම කෙනෙක්ම. එහෙම කරේ නැත්නම් උන්ට නිරෝධායන වීසින් යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා. ඔව් ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් නිරෝධායනයේ වෙමින් සිටින පිරිස් විශේෂයෙන්ම නිරෝධායන කාල සීමාව අවසන් වුණාට පස්සේ ඔවුන් සමාජගත කිරීමේදී ඇතිවන ක්‍රියාවලිය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට? දැන් අපි ගත්තොත් යම් කිසි පිරිසක් නිරෝධායනයට ලක් වෙනවා නම් ඒ නිරෝධායනයට ලක් වෙන අතරතුර නිරන්තරයෙන් ඒ අය පිළිබඳව විමර්ශනයට, සර්වේලන්ස් එකට, ආවේශනයට ඒ අය ලක් වෙනවා. ඒ අය අතරින් යම් කිසි ආකාරයක රෝග ලක්ෂණ පහළ වුණොත් ඒ රෝග ලක්ෂණ පහළ වෙන අය වහාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙනියනවා. ඉතින් එහෙම රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැති වුණත් වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය සේවය විසින් PCR පරීක්ෂණ ඒ වගේ දේවල් වලටත් ලක් කරන අවස්ථා තියෙනවා. ඒවා කරලා ඒ සම්පූර්ණ කාලය තුල ඒ රෝගය වැළඳීමක් සිදුුනේ නැත්නම් ඒ රෝගී ලක්ෂණ පහළ කරෙත් නැත්නම් ඒ අය ඒ නිරෝධායන නියෝගය ඉවත් කරලා ඒ ආකාරයට ඒ අදාළ දින සමාජලාට දින 14ක් වෙන්න පුළුවන් නැත්නම් දින 28ක් වෙන්න පුළුවන්. ඒ අයට සමාජයට පැමිණෙන්නට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් ඒ රෝග ලක්ෂණ පහළ වුණොත් මේ කාලය තුල ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනවා. හොඳයි. බෙහෙන්ම ස්තුතියි අපිත් එක්ක එකතුනේ නියෝජ්‍ය පොලිස්පතිතුමන් නීතිඥ අජිත් රෝහණ මහත්මයාතුමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කොරෝනා මර්ධනය කරන්න තොරතුරු සෑහෙන්න අත්‍යවශ්‍යයි. රාජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ පවා සඳහන් කළා මේ තොරතුරු හරියාකාරව ජනතාවට සම්ප්‍රවේශණය වෙන්න ඕන කියන කාරණාව. ඉතින් අපි බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන අතරදී අජිත් රෝහණ මහත්මයාම කිව්ව කාරණාවක් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරලා තිබ්බා. ඒ තමයි නීතිපතිතුමන් පසුගිය 27 වෙනිදා දන්වල තිබ්බ වැඩබලන පොලිස්පතිතුමන්ට මේ මිනුවන්ගොඩ කම්හල ආශ්‍රිතව කොරෝනා පොකුර ව්‍යාප්ත වුණේ කොහොමද නැත්නම් මේ
මූලාරම්භයේ සිද්ධ වුණේ කොහොමද කියලා හොයන්න කියලා ඒ වෙනුවෙන් පොලිස් කණ්ඩායමක් පත් කළ බව තමයි අපිට ආරංචි මාර්ග සඳහන් කළේ. හැබැයි මේ පරීක්ෂණ කටයුතු ටිකක් මන්දගාමී ස්වභාවයකින් සිද්ධ වෙනවා කියලා නීතිපතිතුමන් පෙරේදා දවසේදී සඳහන් කළා තිබ්බා. ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමන් මාධ්‍ය ප්‍රකාශකතුමන් මේ විදිහට සඳහන් කළා තියෙනවා. ඩේලි මිරර් පුවත්පතට Probon Brandix COVID cluster officers contracting the virus caused delay. විශේෂයෙන්ම මේ පරීක්ෂණ කටයුතු මෙහෙවන්න ඉන්න නිලධාරීන් පවා කොරෝනා වෛරසයට ගොදුරු වෙලා මේ නිසා පරීක්ෂණ කටයුතු වල කිසියම් ආකාරයක ප්‍රමාදයක් සිද්ධ වෙන බව තමයි එතුමන් සඳහන් කරලා තිබේ. Several other officers were also sent quarantine centers, so also it was difficult to act on it at the same time. මේ එකම වෙලාවේදී විශේෂයෙන්ම කොරෝනා වෛරසයට පොලිස් නිලධාරීන් ගොදුරු වෙලා ඉන්නවා. තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැර තිබෙනවා. ඉතින් මේ කටයුතු නිසා මේ මූලාරම්භයේ සෙවීමේ කණ්ඩායම් වලට ක්‍රියා කිරීමට තරමක් අපහසු තත්ත්වයක් මතුවලා තිබෙන බව තමයි එතුමන් සඳහන් කළේ. හැබැයි මේ සිද්ධිය ඇති වෙන්න හේතු වුණු මූලාරම්භයේ ඉතාමත් ඉක්මනින් සෙවීම සඳහා විමර්ශන කටයුතු සිද්ධ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා සඳහන් කළා තිබ්බා. ඩේලි මිරර් පුවත්පත අද ඒ ගැන ওই විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරේ සමීර අපි දැක්කා මේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානීතුමන් නැත්නම් මේ සුදත් සමරේර මහත්මයා කියන කතාවක් අද දවසේ ජාතික පුවත්පත් සියල්ලකම පළ කරලා තිබා. ඒ තමයි අර කොරෝනා පරීක්ෂණ දැන් කාලයක් තිස්සේ PCR පරීක්ෂණ සිද්ධ කළේ PCR යන්ත්‍ර උපයෝගී කරගනිමින්. හැබැයි දැන් මේක ඉතාමත් ඉක්මනින් කඩිනමින් සිද්ධ කරන්න අවශ්‍ය උපකරණ කට්ටල ලංකාවට ගෙනල්ලා තිනවා. Rapid antigen test කියලා තමයි මේ පරීක්ෂණය හඳුන්වන්නේ. Quality control underway on rapid antigen test epidemiology chief නැත්නම් මේ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානීතුමන් ඒ පිළිබඳව සඳහන් කරන්නේ සුදත් සමරේර මහත්මයා මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පරීක්ෂණ සිද්ධ කිරීම සඳහා අවශ්‍ය ඒ පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය පිළිබඳව නැත්නම් ඒවායේ යෝග්‍යතාව පිළිබඳව දැන් මේ වෙනකොට පරීක්ෂණ කටයුතු සිද්ධ කරමින් පවතින බව ඒ රාත්‍රියේදී අපි දුටුවා. ලක්ෂ 2කට අධික මේ කට්ටල් තොගයක් ලංකාවට සෞඛ්‍ය සංවිධානයේ දැනුවත් කිරීම මත ගෙන්වලා තිබෙන බව සඳහන් වුණා ප්‍රවෘත්ති වාර්තාවල. ඉතින් මේ තුලින් විනාඩි 15කට ආසන්න කාලයකදී කොරෝනා ආසාදිතයෙක්ද නැද්ද කියලා තහවුරු කරගන්න පුළුවන්. අර දවස් ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් රජයේ රෝහලකින් නම් අපි දැක්කා බොහෝ කාලයක් ගත වුණා මේ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි හින්දා තමයි මේ විදිහට කාලය ගත වෙන්නේ. හැබැයි මිනිත්තු 15කින් කොරෝනා ආසාදිතයෙක්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන් නම් ඒක වටිනවා. වෛරසය ව්‍යාප්ත වෙන එක තවදුරටත් වළක්ව ගන්න ඒ තුලින් හැකියාව තිබෙනවා. ඉතින් මේ හින්දා මේ පරීක්ෂණ කටයුතු තාමත් ඉක්මනින් සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් ඔබ සඳහන් කළ ආකාරයට දැන් PCR පරීක්ෂණ වල යම් වෙලාව පිළිබඳව නැත්නම් කාලය පිළිබඳ ගැටලුවක් තියෙද්දි ඉතාමත්ම ඉක්මනින් පරීක්ෂණ කටයුතු සිදු කළ මේ ආසාදිතයන් සොයාගෙන යාම පහසු වෙනවා කියන කාරණය තමයි සඳහන් වෙන්නේ. ඒකට දැන් අපිට පොලිසියේ පිළිබඳ තොරතුරු වාර්තා වෙද්දී විශේෂයෙන්ම පොලිස් ස්ථානවල යම් පොලිස් ස්ථානවල නිලධාරීන්ටත් කොවිඩ් ආසාදිත වීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. රාගම පොලිස් ස්ථානාධිපතිත් ආසාදිතයි කියන ප්‍රවෘත්තියත් වාර්තා කර තිබෙනවා දිනබින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල අතරට. දැන් අපි දැක්ක නදිත් මේ කොරෝනා පිළිබඳව කතා බහ කරපු හින්දාම කොරෝනා පසුගිය කාලවක වුණා. එහෙම නැත්නම් මුල් වකවානුවේදී කොරෝනා රැල්ලක් එහෙම නැත්නම් කොරෝනා පිළිබඳව අවධානමක් තියෙන වෙලාවේදී බොහෝ දෙනෙකුට යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී එහෙම නැත්නම් අපි දැක්කා බලපත්‍ර ලබා දීම් වලදී බෙළඳුන් වශයෙන් කටයුතු කරන්නට දැන් මෙවර බලපත්‍ර ලබා දීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා ප්‍රධාන වශයෙන් වාර්තා වී තිබෙන කාරණාවක් තිබුණා. මෙන්න මේකෙදී අපි සියලු දෙනාම එකතු වෙලා මේ ආසාදිතයන් වීම වළක්වා ගන්නට කටයුතු කරනවා නම් වඩා වැදගත් කියන කාරණය පිළිබඳවත් ප්‍රවෘත්ති වාර්තා කර තිබෙනවා පුවත්පත් ගණනාවකම. හොඳයි, තවත් බොහෝ ප්‍රවෘත්ති දිනවා ජාතික පුවත්පත් වාර්තා කරන අපි ඊට කලින් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ බලමු ජාතික පුවත්පත්වල තොරතුරු. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක නිදහස් සතියන්තේ නිදහසේ ඉන්න අතරදී දවසේ ජාතික පුවත්පත් තොරතුරු ඔබට ඉතාමත් ඉක්මනින් කියන්නට තමයි අපි සූදානමින් ඉන්නේ. අපි දැන් පත්තර ගොඩක් බැලුවා. ඒ අතරදී මතක් කරන්න ඕනේ අද සවස් කාලේදී හවස 5 ඉඳන් 6:00 වෙනකන් ITN එක එකතු වෙන ඔබට හැකියාව තියෙනවා. විශ්ව ආශිර්වාද පූජාව පැවැත්වෙනවා. මුළු රටක් ජාතියක් එකතු වෙලා ලෝකයක් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න ඔබටත් හැකියාව තියෙනවා. මේ කොවිඩ් වසංගතේ තාමත් ඉක්මනින් දුර වෙලා රටට ජාතියට සමෘද්ධිය සෞභාග්‍ය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔබට හැකියාව තිබෙන බව අපි මතක් කරනවා. නවගමුව ශ්‍රී සත්පත්තිනි දේවාලයෙන් දැන් අපි සජීවීව මේ
ආශිර්වාද පූජාව ඔබ වෙත ගෙනෙන්නේ. හැබැයි ඔබට සහභාගී වෙන්න හැකියාවක් නැහැ ඒ ස්ථානයට ගිහිල්ලා. ඒ කොහොමුණත් නිවසේ ඉඳන් ගෙදර ඉඳන් ඔබට හැකියාව තියෙනවා මේ ප්‍රාර්ථනාව එක් කරන්නට අපිත් එක්ක එකතු වෙන්න. ඒ බවත් මතක් කරනවා. සමීර දැන් ඊයේ දවසේ මේ අපොස උසස් පෙළ විභාගය අවසන් වුණා. බොහොම සාර්ථකව මාසයකට ආසන්න කාලයක් උසස් පෙළ විභාගයට බොහෝ පිරිසක් සිසුන් එකතු වෙලා හිටියා. අපි දැක්කා සමහර වෙලාවට ඔය අතරේදී කියපු කාරණාවක් තමයි ඒ ලෙවල් ලියන්න ළමයි එන එකක් නැද්ද කියන කාරණාව. හැබැයි අම්මලා තාත්තලා බොහොම උනන්දුවෙන් දරුවන්ව මේ සඳහා යොමු කරන්න කටයුතු කරලා තිබ්බා. ඒ ගැන ඊයේ දවසේ අධ්‍යාපන අමාත්‍යතුමන් විශේෂයෙන්ම සඳහන් කළා. අද ජාතික පුවත්පතේ ගැන වාර්තා කරනවා. ඔව් දිනමින පුවත්පතේත් ප්‍රධාන සිරස්තලයක් ඒ පිළිබඳව වාර්තා කරනවා. අභියෝග හමුවේ අඛණ්ඩව පැවති උසස් පෙළ විභාගයේ අවසන් කියන සිරස්තලයත් එක්ක දිනමින පුවත්පත ප්‍රවෘත්තියක් වාර්තා කර තිබෙනවා. නජිත් අපි දැක්ක දැන් පසුගිය කාලයේ ශිෂ්‍යත්ව විභාගයේ දවස්වලත් ওই විදිහටම තිබුණා. අභියෝගයක් තිබුණා පුංචි දරුවන්ට. ඒ අභියෝගය වුන් ජයග්‍රහණය කළා. රටක් විදිහට ඒ අභියෝගය ජයගත්තා වගේම අපි දකිනවා උසස් පෙළ විභාගයත් ඒ අභියෝග හමුවේ අභියෝග වලට අභියෝග කරමින් දරුවන් කෙසේ හෝ විභාගය ලියලා තියෙනවා. විභාගය සමත් වෙන්න අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම. අභියෝග හමුවේ අඛණ්ඩව පැවති උසස් පෙළ විභාගයේ අවසන් වන ප්‍රවෘත්තිය දිනමින එලෙස වාර්තා කර තිබෙනවා. ඒ අතර ඩේලි මිරර් වාර්තා කරනවා අධ්‍යාපන අමාත්‍යතුමන් කියපු කාරණාවක්. දැන් මේ උසස් පෙළට ලියන අතරේදී කොවිඩ් ආසාදිත සිසුන් 29 දෙනෙකුත් මෙවර උසස් පෙළ විභාගය ලිව්වා කියලා ඇමතිතුමන් සඳහන් කරනවා. 29 COVID infected A-level candidates first 3 weeks of exam මේ අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාව. A-level නැත්නම් උසස් පෙළ විභාගයේ පැවති පළමු සති තුනේදී COVID ආසාදිත COVID-19 ආසාදිත සිසුන් 29 දෙනෙකු විභාගයට සහභාගී වුණු බව. ඊයේ දවසේ අමාත්‍යතුමන් මේ පිළිබඳව විශේෂයෙන්ම දෙමව්පියන්ට හැම දෙනෙක්ටම ස්තුතිය පළ කළා. මේ විදිහට 568ක් නිරෝධායනය වූ දරුවන් විභාගය සඳහා පෙනී සිටිය. ඒත් එකම IDH රෝහලේ විශේෂ වූ විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වුණා. දරුවන් 27ක් IDH රෝහලෙනුත් ඒ වගේම තවත් දරුවන් 2 දෙනෙක් පනාගොඩ යුද හමුදා රෝහලෙනුත් මුල්ලේරියාව රෝහලෙනුත් පැමිණ විභාගයට පෙනී සිටියා. නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වූ විභාග මධ්‍යස්ථානත් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් මේ කටයුත්ත සඳහා නිර්භාවයව අදාළ නිලධාරීන් කටයුතු කරයි. ප්‍රථම වශයෙන් මම කැමති බොහොම අවංකව ස්තුති කරන්නට දෙමව්පියන්ට. මේ දෙමව්පියන් රජය පිළිබඳ විශ්වාසය තබලා තමන්ගේ විශාලතම සම්පත වන තමන්ගේ දූ දරුවන් මේ විභාගයට පෙනී සිටීම සඳහා එවීම අපි අගය කොට සලකනවා. මේ අත්දැකීම තුළින් ඉතාමත් වීර චරිත අපේ සමාජයෙන් බිහි වුණු බව මතක් කරන්න පුළුවන්. උදාහරණයක් තමයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. ඒ විභාගයට පෙනී සිටින ළමයෙක් ආසාදිතයෙක් වුණා. ඒතකොට මේ ළමයාට විභාගයට පෙනී සිටීමට අවහිරයක් නැතිව අවකාශ සලසා දීම සඳහා ගුරුවරියක් ඉදිරිපත් වුණා. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත පරිදි ජනවාරි මාසයේ පැවැත්වීම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය වී ඇද්ද යන්න පිළිබඳ දත්ත රැස් කිරීම මේ වන විට සිදුවන බවයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ. කොයිතරම් දුරට මේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ ආවරණය කරලා තියෙනවද කියන එක අපි හොයනවා. ඒ අනුව අපි ඒ සඳහා දත්ත එක්කහුව කරනවා. පාසල් මට්ටමින්, ඒ වගේම කොට්ටාස මට්ටමින්, කලාප මට්ටමින් සහ පළාත් මට්ටමින් මේ දත්ත ටික එක්කහුව කරලා තීරණය කරනවා කොයිතර අඩුපාඩු තියෙන්නේ කොතනද කියලා. ඒවා අපි ආවරණය කරන විදිහට පරිදි අසොස් සාමාන්‍ය පෙළ විභාගය නියම කරතු දිනවක් වන ජනවාරි මාසයේ 18 ඉඳලා 27 දක්වා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි තමයි මේ දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් සඳහන් කරපු කාරණාව. අපි දැක්ක විභාග කොමසාරිස් ජෙනරාල්තුමන් සනත් පූජිත මහත්මයා විශේෂයෙන්ම සඳහන් කරනවා ඒ උසස් පෙළ විභාගයේ පැවති ආකාරය පිළිබඳව. ඒ අතරදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඊයේ දවසේ දින වකවානු ප්‍රකාශයට පත් කළ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන ජනවාරි මාසයේදී පවත්වන්නට නියමිතයි. ඔය අතරදී අද දවසේ තවත් බොහෝ තොරතුරු වාර්තා කරන සමීර ජාතික පුවත්පත් මේ කොරෝනා ව්‍යාප්තියත් එක්කම ඇතිවෙච්ච කාරණා පිළිබඳව. ඔය අතර මේ ඇදිරි නීතිය දී සිද්ධ වෙච්ච දෙයක් ගැන අද ලංකාදීපේ මේ විදිහට ලියනවා. ඇඳිරිය මැද කොස්තාපල් මතුගමට ගොස් මිතුරාගේ පෙම්වතිය යතුරුපැදියෙන් ගල් කිස්සට ගෙනත් කියලා කියන අතරේදී අපි වෙලාව බලන්න සූදානම්. මේ තමයි මේ ප්‍රවෘත්තිය. ඇඳිරිය මැද කොස්තාපල් මතුගමට ගොස් මිතුරාගේ පෙම්වතිය යතුරුපැදියෙන් ගල් කිස්සට ගෙනත් සැරෙන් පියාගේ පැමිණිල්ලට රාලහාමිගේ වැඩ තහනම් කළ පුවත අද ওই විදිහට ලංකාදීපේ වාර්තා කරන අතරේදී අපි සූදානම් වෙලාව බලන්න. ඔතේ සමීර ඒ විදිහට තමයි ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙන්නේ. පුවත ටිකක් වෙනස් ආකාරයක පුවතක් කොහොමුණත් තවත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. ත්‍රස්ත විමර්ශන පොලිස් කොස්තාපල්වරයෙකුටත් කොරෝනා කියලා
අද ලංකාදීපේ කියනවා. ඒ අතර ඊට යටින් බියගම කොරෝනා රෝගීහු තව 16ක්. ඒ අතර කොළඹ හා අවට නගරවල එළවලු මිල දරා ගන්න බැහැයි කියලා. දැන් අර සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ දැන් ජනතාව එළවලු වැඩි වශයෙන් මිලදී ගන්න පෙළඹෙන්නේ නැහැ මේ දවස්වල. හේතුව කඩවහල්. හරිනම් වෙන්න ඕනේ එළවලු මිල අඩු වෙන්න ඕනේ. ඒ කොහොම වුණත් එළවලු මිල වැඩි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. තියෙන තැන්වලත් හරියට මිලදී ගන්න බෑ. සමහර වෙලාවට ගෙවල් දොරවල් වලට එන අර රථ වාහන වලින් එළවලු මිලදී ගන්න ගියත් ගිනි ගණන් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගැන ටිකක් අවධානය යොමු කළොත් හොඳයි කියලා තමයි අපි විශේෂයෙන් කියන්නේ. ඔය අතරේ ලංකාදීපේ තවත් වාර්තා කරනවා ප්‍රවෘත්ති කිහිපයක්. ගෙදර නිරෝධායනයේ වෙද්දී පල්ලෙබෙල වැසියෙක් මරුට කියලා. ගෙදර නිරෝධායනයේ වෙද්දී පල්ලෙබෙල වැසියෙක් මරුට. රාගම පොලිසියේ OICට කොරෝනා. ඒ අතර ප්‍රදේශ 3ක හුදකලා සීමා ඉවත් කරයි. හලාවත ස්වයං නිරෝධායනයේ වෙමින් සිටි 5කටත් කොරෝනා කියලා තොරතුරු වාර්තා කරනවා. අර ගෙදර නිරෝධායනයේ වෙන්න කිව්වත් සමීරනේ සමහර වෙලාවට සංකූලතා ඇති වුණොත් අර තමුන්ට සෑහෙන දැඩි අපහසු තත්ත්වයක් ඇති වුණොත් ගෙදර ඉන්න උත්සාහ කරන්න එපා. ඒ ගැන සෞඛ්‍ය බලධාරීන්ට කියන අදාළ අංශවලට කියන්න. මොකද COVID-19 කියන්නේ ආගන්තුක රෝගී තත්ත්වයක්. අපි දන්නේ මේ රෝගී තත්ත්වේ හැඩහුරුකම් ස්වභාවය තාමත් අර නිවෙස්වල බොහෝ පිරිසක් මිය යන්නටත් හේතුව මේක වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ගෙදර ඉන්න කිව්වට නිරෝධායනයේ වෙන්න කිව්වට අමාරුවක් තියෙනවා නම් අපහසුවක් තියෙනවා නම් ඒ ගැන සෞඛ්‍ය අංශවලට කියන්න. සමීර ඔව් නජිත් ඒ වගේම අපි දිනමින පුවත්පතේ තවත් සිරස්තලයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. තවත් හොඳ පණිවිඩයක් මේ ලැබෙන්නේ සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ ණය යෝජනා ක්‍රමයෙන් ගත් ණය ගෙවන්න සහන කාලයක් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රවෘත්තිය දිනමින පුවත්පතට අද එකතු වෙනවා. සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ ණය යෝජනා ක්‍රමයෙන් ණය ගත් අයට ණය මුදල් ආපසු ගෙවීමට හිමි වී තිබූ මාස 6ක සහන කාලය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ තීරණය කර තිබෙන ප්‍රවෘත්තිය දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයන් අතරට අද දවසේදී එකතු කරලා තියෙනවා. අද ඩේලි නිවුස් පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත 9th month grace period for සෞභාග්‍ය loans. මේ සෞභාග්‍ය ණය සඳහා මාස 9ක සහන කාලයක් ලබා දී තිබෙන බවට වාර්තා වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව අදාළ තැරැව්කාර සමාගම් වලට දන්වලා තියෙනවා. මේ සඳහා රුපියල් බිලියන 179ක ණය මුදලක් අනුමත වෙලා තියෙනවා 62173 දෙනෙකු වෙනුවෙන්. ඒ අතරදී බැංකු 29ක් මේ ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න එකතු වෙලා තිබෙන බව අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ ඩේලි නිවුස් පුවත්පතේ ඉහළින්ම වාර්තා කරන පුවත ඇමරිකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අර වෙලාවකට හිතෙනවා අපේ රටේ නම් ඡන්ද බොහොම ඉක්මනට ගණන් කරන්න අපේ මැතිවරණ කොමිසම කටයුතු කළා. මැතිවරණ කොමිසමේ නිලධාරීන් මේ ඡන්ද ගණන් කරන නිලධාරීන්. හැබැයි තාමත් ඉතින් දවසක් තිස්සේ ඇමරිකාවේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. දැන් මේ මොහොත වෙනකොටත් ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 264ක බලය ලබාගෙන තියෙන්නේ ප්‍රතිශතය 50.6ක්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 214ක් ලබාගෙන තියෙන්නේ 47.8ක ප්‍රතිශතයක් ලබාගෙන තිනවා. ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් වෙන්න නම් අඩුම තරමේ ඡන්ද විද්‍යාල 270ක් දිනා ගන්න ඕනේ. තව ඡන්ද විද්‍යාල 6යි අවශ්‍ය වෙලා තියෙන්නේ ජෝ බයිඩන්ට. ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන පුවත ජෝ බයිඩන් on the brink of victory මේ ජයග්‍රහණයේ අභියස ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. inches ahead of Trump in key Arizona, Georgia and Nevada ප්‍රාන්තවල Nevada states මේ ප්‍රාන්තවල ඇරිසෝනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අද ඩේලි නිවුස් පුවත්පත තොරතුරු වාර්තා කරන ඇමරිකා ජනාධිපතිවරණයේ උණුසුම් තොරතුරු ITN ප්‍රවෘත්ති තුලින් ඔබට ගෙනෙන්නට අපි සූදානම්. අපි දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද සෙනසුරාදා දවස. අද දවසේ සවස් කාලයේදී අපි ඔබට එකතු වෙන්නට ආරාධනා කළා හවස 5 ඉඳන් 6:30 වෙනකන් විශ්ව ආශිර්වාද හෝරාවත් සමගින්. ඒ පිළිබඳව තවත් බොහෝ දේ කතා කරන්න සූදානම්. මේ අතරදී රට පුරාම මේ කටින පින්කම් පැවැත්වෙන කාල සීමාව අද දවසෙත් විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. සමීර. ඔව් නජිත් අද දිනමින පුවත්පත මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. කටින චීවර රාජ්‍ය මහා පුණ්‍ය මහෝත්සවයේ ජනපති අගමැති අනුග්‍රහයෙන් සෝමාවතී රජමහා විහාරයේදී අද සහ හෙට පැවැත්වෙන ප්‍රවෘත්තියක් දිනමින වාර්තා කර තිබෙනවා. බොහෝ දෙනෙක් කල්පනා කළා කටින චීවර පූජෝත්සවය පවත්වන්න පුළුවන්කම ලැබෙයිද කියන කාරණේ අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් කටින චීවර පූජාව පවත්වන්න අවස්ථාව ලැබී තිබෙනවා. හොඳයි. ඒ පුවතත් එක්කම අපි සූදානම් අද දවසේ කාටුන් බලන්න. අපි මුලින්ම තෝරගන්නේ දිනමින පුවත්පතේ අංචනගේ කාටුනේ බලමු කවුද ඉන්නේ කියලා. දෙන්නෙක් ඉන්නවා මේ දෙන්න කතා වෙන්නේ මොනවද කියලා අපි බලමු. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නේද ඇමරිකාවේ තියෙනවයි කියන්නේ
කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනවා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නේද ඇමරිකාවේ තියෙනවයි කියන්නේ. අනිත් එක්කෙනා කියනවා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා අහලා නැද්ද බං? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා අහලා නැද්ද බං? අපි දැක්කා ඊයේ දවසෙත් කට්ටිය හොඳටම ගහ ගන්නවා ඇමරිකාවේ අය. ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම් කාටුනේ අපි ඊළඟට තෝරගන්නේ. අපි බලමු සරදම් එක්ක දේශපාලකතුමා කතා බහක්. මොනවාද මේගොල්ලෝ කතා වෙන්නේ? SB කියනවා ඇමතිකමකුත් නැතුව ඉන්න අමාරුයිලු. SB කියනවා ඇමතිකමක් නැතුව ඉන්න අමාරුයිලු කියලා ඔන්න දැන් එයා කියනකොට බලිතොවිල් වගේ ඇමතිකමක් ඉල්ලගත්තා නම් ඉවරනේ. බලිතොවිල් වගේ ඇමතිකමක් ඉල්ලගත්තා නම් ඉවරනේ. දැන් අර රාජ්‍ය අමාත්‍යාංශ එක නම් වලින් තියෙනවා. ඒ අතරේ බලිතොවිල් වලටත් ඇමතිකමක් ඉල්ලගත්තා නම් ඉවරයිනේ කියලා සරදම් කියනවා. මේ බලන්න සමීර ලංකාදීප පුවත්පතේ තවත් කාටුනයක් දාසගේ කාටුනේ මේ දාසහපු බලන්න කියන දින කාටුනේ බලන්න මේ කොරෝනා වෛරසයත් එක්ක බොක්සිං ටර්ගෙට ගිහින් ඉන්නේ කවුද කියලා පොඩ්ඩක් පේන විදිහට අපිට මේ ගෑනු කෙනෙක් වගේ පේන්නේ කවුද මේ පවිත්‍ර ඇමතිතුමිය වද්ද මේ විදිහට ඉන්නේ කොණ්ඩෙන් නම් අපිට හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ පවිත්‍ර ඇමතිතුමිය කියලා. එතුමිය අර බොක්සිං ගහගන්න ගිහිල්ලා කොරෝනා වෛරසයත් එක්ක අතට නම් දාලා තියෙන්නේ මුට්ටි දෙකක්. අර කැලණි ගඟට වතුර දැම්මේ ඔය මුට්ටි වලින්ද දන්නෙත් නැහැ කොහොම හරි මේ අද දවසේ ওই විදිහට දාස ඇඳලා තියෙනවා ලංකාදීප පුවත්පතට. සමීර ලංකාදීප ගෙන්න සුවාරිස් කාටුනයත් ඒ විදිහටම තියෙනවා දාසගේ කාටුනේ. බන්දුල ගුණවර්ධන ඇමතුමා වගේ කෙනෙක් ඉන්නවා සාමාන්‍ය වැසියෙකුත් ඉන්නවා. ඇමතුමා කියනවා ඔන්න අපේ හාල් වලට පාලන මිලක් දැම්මා කියලා. ඇත්තද සාමාන්‍ය වැසිය අහනවා ඇත්තද සර් එහෙනම් මට පාලන මිලට හාල් කිලෝ එකක් ගෙනත් දෙනවද කියලා අහනවා. ඇමතුමාගෙන් තමයි ඉල්ලන්නේ පාලන මිලට හාල් ටිකක් ගෙනත් දෙන්න කියලා. කොහමරි ලංකාදීප පුවත්පතේ එතුමා කාටුනේ තමයි මේ තලන් අදින එතුමා කාටුනේ බලන එතුමත් එක්ක මොනවාද මේ කතාව වෙන්නේ කියලා. මොකද අපි මේ ඇඳිරි නීතිය දඩස් කාලා අයින් කළේ. පුළුවන් නම් කියපන්කො බලන්න. මොකද අපි මේ ඇඳිරි නීතිය දඩස් කාලා අයින් කළේ. පුළුවන් නම් කියපන් බලන්න කියලා කියනකොට එතුමා කාටුනේ මේ තලන් කියනවා ඔව් සර් බඩු බෙදාගෙන ගිහිල්ලා 5200කුත් දීලා ඔව් ඔව් කියලා කියනකොට ආයෙත් කියනවා පළාත් සභා ඡන්දෙ තියන්න නේද සර් මේ ඇඳිරි නීතිය අයින් කළේ බඩු බෙදාගෙන ගිහිල්ලා 5200කුත් දීලා දැන් ඊළඟට හදන්නේ පළාත් සභා ඡන්දෙ තියන්නද සර් කියලා තලන් අහනවා. අපි දන්නේ නැහැ කොහොමුණත් විපතටපත් වෙච්ච ජනතාව වෙනුවෙන් රජය සහන ලබා දුන්නා. ඒක අගය කරන්න ඕන වැඩ කටයුත්තක්. සමීර ඔව් නජිත් ඒ විදිහට තමයි අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු සහ කාටුන් අපි ඔබට ඉදිරිපත් කළේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. උත්තම බුදුරුවනේ බෙලෙන් ඉරිමාවෙහි ආසිරි උත්තම සද්ධර්ම බෙලෙන් නිරෝගී වේ ආසිරි උත්තම සංගරුවනේ බෙලෙන් රෝදුක් නැත ආසිරි උත්තම තුනුරුවනේ බෙලෙන් විස්වයටම ආසිරි විස්වයටම ආසිරි සිරි දලදා සම්මිඳු බෙලෙන් මුල්ලු ලොවටම ආසිරි ජය සිරිමා සමිඳු බෙලෙන් සුවපත් වේ ආසිරි සතර වරම් දේව බෙලෙන් විශ්වයටම ආසිරි සියලු අසංගත දුරුවි සෞසතටම ආසිරි සියලු වසංගත දුරුවි සෞසතටම ආසිරි රතන සුතුරේ මහා බෙලෙන් තුන්බිය නැති ආසිරි නවගහදොස් දුරලන්නට තුනුරුවනේ ආසිරි දම්සක ඉරහඳ කුරුසිය තවිල් හඬින් ආසිරි රත්නමාලි සෑරදුගේ මහා බෙලෙන් ආසිරි රත්නමාලි සෑරදුගේ මහා බෙලෙන් ආසිරි
රත්නමාලි චෛත්‍යරාජානන්ගේ පිහිට, ඒ වගේම සිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට, දළදා හාමුදුරුවන්ගේ පිහිට. අතීතයේ ඉඳන් අපි මේ හැම පිහිටක්ම මුල් කරගෙන ජාතියක් රටක් විදිහට සෞභාග්‍ය ළඟා කරගන්න බොහෝ වෙහෙස මහන්සි වුණු ජාතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. අද දවසේ අද සවස 5 ඉඳන් 6:30 වෙනකන් අපි ඔබට නැවත නැවතත් මතක් කරන්න විශ්ව ආශිර්වාද හෝරාව සමගින් එකතු පහදු වෙන්න පුළුවන්. කඩුවෙල ශ්‍රී සත්පත්තිනි දෙවොල් පුදබිමේ ඉඳන් සජීව ලෙස මේ විකාශය කරන්නට අපි කටයුතු යොදා තිබෙනවා. ඔබට පුළුවන් දිවසේ ඉඳන් මේ කටයුත්තත් එක්ක එකතු වෙන්න. මුළු මහත් ලෝකයක් වෙනුවෙන් ආශිර්වාද කරන්නට ඔබටත් හැකියාව තිබෙන බව අපි මතක් කරනවා. හවස 6 ඉඳන් 6:10 වෙනකන් දේව ප්‍රතිමාව නිරාවරණය වෙන අතරදී ඔබටත් පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. ලෝකවාසී ජනතාවට කොරෝනා වසංගතයෙන් මේ සිද්ධ වෙන පීඩා නැති කරලා දුරු කරලා දාලා ඊටමත් ඉක්මනින් රටට, ජාතියට, ලෝකයට සෞභාග්‍ය තිරසර සංවර්ධනය උදා වෙන්න කියලා. අද දවසේදී අපි මේ වැඩසටහන සංවිධානය කරන අතරදී මේ පිළිබඳව වගේම රට, ජාතිය, ආගම මේ හැම දෙයක් ගැනම කතා කරන්නට අපි සූදානම් මේ මොහොතේ පටන්. අපි මැදිරියට ආරාධනා කළේ බොහොම විශේෂ චරිත දෙකකට. ඔබ එක චරිතයක් හඳුනාගත්තා ආරම්භයේදීම. අපි හඳුනාගනිමු කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. අද දවසේ අපිත් එක්ක එකතු වුණා තිලින හේවාපතිරණ මහත්මයා. එතුමන් ප්‍රජා පොලිස් කොට්ටාසේ බහර අධ්‍යක්ෂතුමන් ज्येष्ठ पोलीस अधिकारी तिलिन हेवापतिरණ මහත්මයා සුබ උදෑසනක් ඔබ. සුබ උදෑසන මහත්මයා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහවිද්‍යාලයේ සහකාර විදුහල්පතිතුමන් අලවතුරේ විජිත අබේවික්‍රම මහත්මයා. ඔබතුමන්ටත් සුබ උදෑසන. සුබ උදෑසන. හොඳයි, අපි ආරම්භයක් විදිහට පටන් ගමු. තිලින හේවාපතිරණ මහත්මයා, දැන් අද දවසේදී ITN මාධ්‍ය ජාලයේ බොහොම උදාරතර වැඩ කටයුත්තකට සහ සම්බන්ධ වෙන්න සූදානම් වෙන අතරදී පොලිසිය විදිහට විශේෂයෙන්ම ප්‍රජා පොලිස් කොට්ටාසේ විදිහට පසුගිය දින කිහිපය පුරාම අති දැවැන්ත වැඩ කොටසක් ඉටු කළා කොරෝනා මර්ධනය වෙනුවෙන්. අපි එතනින්ම පටන් ගමු. පහුගිය කාලේ කරපු දේවල් එක්ක දැන් මොනවද සිද්ධ වෙන්නේ? විශේෂයෙන් රටක් විදිහට අපි ජාතියක් විදිහට කල්පනා කරනකොට අපිට ඉතිහාසයේ බොහොම දකුණු තත්ත්වයට මුන්නේ සිදු වෙලා තියෙනවා. අපි දන්නවා මේ රට බෞද්ධ ශිෂ්ටාචාර පවත්වන විච්ච මේ රට තුල මේ මොහොතේ මේ කොරෝනා ව්‍යසනය මේ රට තුල බීතිකාවක් ඇති කිරීමත් එක්ක ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් අපේ නියමුවන් අපේ පොලිස් වැඩබලන පොලිස්පතිතුමන් සිඩිවිකන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ ජනතාව මේ බියෙන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න විශාල කාර්යභාරයක් අපි ඉෂ්ට කරා. විශේෂයෙන් ඒ තුල ප්‍රජා සත්කාර සිදු කරමින් ප්‍රජාව සෞඛ්‍ය විධිවලට අනුගත වෙමින් කොහොම තමයි ජීවිකා පවත්වාගෙන යමින් මේ රෝගයෙන් ආරක්ෂා කරගන්න ප්‍රජා දැනුවත් කිරීමේ කාර්යභාරය විශේෂයෙන් පොලිසිය විසින් සිදු කරා. ඒ කර්තව්‍යයේදී අපි ගිය වර මේ විශ්ව හෝරාව මේ විශ්ව පූජා පිළිසටහන ITN මාධ්‍ය ජාලික සභාපතිතුමන් සුවත්වන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි බොහොම සාර්ථකව ලංකා පුරා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් ප්‍රජා පොලිස් ස්ථානාධිපති එකතු කරගෙන අපි තාම සාර්ථක ගිය වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ අපිට ඒක ලොකු ආශිර්වාදයක් ලැබුණා. පැහැදිලි. ඒ ආශිර්වාදයේ ප්‍රතිඵලකිත අපිට මේ කොරෝනා තත්ත්වය මේ පළවෙනි අදියර ඊටම සාර්ථක හටක් විතර ජාතික විදියට බොහොම හිනාත්මක තත්ත්වයක් දක්වා අඩු කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ අවස්ථාවේ අද අපි ප්‍රජා පොලිස් කොට්ටාසේ ශ්‍රී ලංකා පොලිසිය මේ රූපවාහිනී මහගෙදර ITN නාලිකාවට අත්වල බැඳගෙන මේ ව්‍යසනයෙන් මිනිස්සුන්ගේ තියෙන මානසික කම්පණයෙන් ඔවුන් ඉහළ නගා සිටුවමින් ඒ අවශ්‍ය ප්‍රතිම සාක්ෂාත් අපි අද දවසේ කැපී සිටින බවට යම් ස්ථාන ගන්න කැමතියි. හොඳයි විජිත අබේවික්‍රම මහත්මයා, මේ ජාතියක් විදිහට අපි අතීතයේ ඉඳන් මේ රටක් විදිහට එකතු වෙලා මුළු මහත් සවස් ජාතියක් විදිහට එකතු වෙලා ප්‍රාර්ථනා සිද්ධ කරපු කොට්ටාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි දැක්ක සුනාමි වැසෙන ඇති වෙච්ච වෙලාවේ රටක් විදිහට නැගිටින්න මුළු මහත් සකල ලෝකවාසීන් එක්ක ලංකාවේ අපිත් එකතු වුණා. ලංකාවේ ජනතාවට ලෝකවාසීන් හැමදෙනෙක්ගේම සහාය උදව් උපකාර ලැබුණා. අර විපතක් ආවම ජාතියක් විදිහට එකතු වෙන දේ අපි අතර අර උපතින්ම අරගෙන එන පුරුද්දක් තමයි කොහොම හරි ඒ දේ තියෙනවා. දැන් සිරි දළදා හාමුදුරුවන්ගේ පිහිට, රත්නමාලි චෛත්‍යරාජානන්ගේ පිහිට, ජයසිරි මහ බෝ හාමුදුරුවන්ගේ පිහිට, මේ බෞද්ධයන් පිහිට සරණ යන තැන්. හැබැයි බෞද්ධයන් විදිහට විතරක් නෙවෙයි හැම ආගමකම හැම ජාතියකම පිරිසකට අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් විශ්ව ආශිර්වාද හෝරාවත් එක්ක. ඔබතුමන් කොහොමද මේක දකින්නේ? පළමුවෙන්ම ස්වාධීන රූපවාහිනිය සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ විශ්ව හෝරාව හඳුන්වා දීම පිළිබඳ. නජිත් මහත්මයා, අපි අර සාමාන්‍ය කියමනක් තියෙනවා අහස වියනකොට පොළොව යහනකොට ජීවත් වෙන ජාතියක් මේ විශ්වයේම සිටින්. අහස වියන යනු හිසට උඩින් තිබෙනද. පොළොව යහන යනු අප පය තබා සිටින තැන. එතකොට අහසත් පොළොවත් අතර ජීවත් වෙන අපි
පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන් එක්ක තමයි ජීවත් වෙන්නේ. ශාරීරික උෂ්ණත්වය, ඒ වගේම තමයි අනික ගත්තොත් මේ ජලජ ස්වභාවය ආදී නොයෙක් දේවල් වලින් තමයි සත්වයා ජීවත් වෙන්නේ. ඒ විශ්වයේ බලපෑම අපිට අනිවාර්යෙන් තියෙනවා. ඉර පෑවුවහම අපිට රස්නේ දැනෙන්නේ, සඳ පායනකොට අපිට සිසිල දැනෙන්නේ, ඉර ගිනි ගන්නවා කියලා කියන්නේ, සමහර වෙලාවට සඳත් ගිනි ගන්නවා කියලා කියන්නේ මේ විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙනමයි කියන්නේ. එතකොට දැන් ඔබ වචනයක් පාවිච්චි කරනවා මෙහිදී මේ විශ්ව හෝරාව අදිෂ්ඨාන පාරමිතා, අදිෂ්ඨාන හෝරාවක් හැටියට. මේ අදිෂ්ඨානය කියන එක ඉතා වැදගත්. අපි දැන් අද කරන්නේ මේ සමස්ත ලෝකවාසී ආගමකින් තොරව සියලුම සත්වයින්ට නිදුක් නිරෝගී සුවයත් වසංගතයත් නැති වේවා කියන ප්‍රාර්ථනාව. අපි එක තැනකට යමු නජිත් මහත්මයා. ලෝක ඉතිහාසය දිහා බැලුවාම තිලන මහත්මයාණෙනි අපිට තියෙනවා එක්තරා සමගාමී ක්‍රියාවලියක් මේ අවුරුදු 100කින් කිසියම් ආකාරයක මහා ව්‍යසනයන් පත් උනාය කියන தත්ත්වයට. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ මිනිසාට උදව් කරන පරිසරය, මිනිසා ජීවත් වෙන පරිසරය තේරුම් ගන්න නැති මිනිස්සු පරිසරයත් එක්ක ගැටෙන්න යනවා. පරිසරයත් එක්ක ගැටෙන්න යනවයි කියලා කියන්නේ පරිසරය අපිට ආපහු ප්‍රතිඋත්තර දෙනවා. ඒ ප්‍රතිඋත්තර දීමේ විපාකයක් තමයි අපි අද මේ විඳින්නේ. හේතුව අපි හොයලා බලමුකෝ. සමහර වෙලාවට ලෝකයේ මහා බලවතුන් එක දවසකට න්‍යෂ්ටික අවිවලට වැය කරන මුදල තවත් ගමක් හදන්න එහෙමත් නැත්නම් 100 ලක්ෂ ගානකට ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා. නමුත් අපි ඒකද කරන්නේ නැහැ. අපි විශ්වය අතහැරලා විශ්වය ජය ගන්න කියලා හිතාගෙන විශ්වය පාලනය කරන විශ්වය තුල ජීවත් වෙන මිනිස්සුන්ට අනතුරක් කරන්නටයි සූදානම් වෙන්නේ. මිනිසා විසින් තෝරාගත්ත තාක්ෂණය, මිනිසා විසින් තෝරාගත්ත විද්‍යාවයි කියන එක නිසා දියුණු වෙච්ච මිනිසා නජිත් මහත්මයා ආගමින් ඈත් වුණා. ආගමට සමහර විට නිගරු කළා. නමුත් ආගමට ගරු කරපු අය ඉතුරු වුණා. අපි ඒවෙන් වෙන් වෙච්ච නිසා තමයි අපිට අද ආශිර්වාද ඉල්ලා සිටින්න වෙන්නේ. ආශිර්වාද ඉල්ලා සිටින්න වෙලා තියෙන්නේ අපි විශ්වයේ තිබුණ යහපත් දේවල් වලින් වෙන් වෙච්ච නිසා. දැන් ඇයි ආශිර්වාදයක් ඕනේ වෙන්නේ? අපි දුකටපත් වුණාම. ඇයි අපි දුකටපත් වෙන්නේ? අපේ වැරදි නිසා. පරිසරයේ කපා හෙළුවොත් අපිට උණුසුම ඇති වෙනවා. වායුව නැති වෙනවා. ඒ නිසා මම කැමති සාමාන්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ අපි ඔක්කොම සැප කැමති අයනේ. අපි මේ දුකටපත් වෙන්න කැමති නැහැ. සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලං එහෙමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. හැමෝම කැමති එහෙම නෙමෙයි. ඔව් හැමෝම කැමති සැපටනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අද සැප සියලු දෙනාටම දුකක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සර කට වහගෙන හිටියේ නැහැනේ. අපිට හොඳට හුස්මක් අරගෙන නේද? පපුව පිරෙන්න හුස්ම ගත්තා. පපුව පිරෙන්න බය නැතුව හුස්ම ගන්න හැකියාව තිබුණා. අද වෙනකොට මොකද වෙන්නේ? වායු ධාරාව විනාශ වෙලාද විනාශ කරලා ඒ නිසා විශ්ව ශක්තිය අපිට ඉල්ලා සිටින්න වෙලා තියෙනවා. අපිව සුවපත් කරන්න කියන. දැන් මේ සුවපත් කරනවයි කියන එක ගත්තොත් එහෙම ආශිර්වාදේ කාටත් අවශ්‍යයි. එක්තැනක සඳහන් වෙනවා නජිත් මහත්මයා මේ කවුරුත් දන්නා කාරණාවක්. අපේ බුදුහාමුදුරුවෝ විශාල පිරිසක් එක්රැස් කරගෙන මව්පියවරුන් තිලන මහත්මයා ධර්ම දේශනාවක් කරනවා. බුදුහාමුදුරුවෝ. ඒ ධර්ම දේශනාව කරන වෙලාවේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මම බුදු වුණත් සාමාන්‍ය මිනිස්සෙක් කියලා උන්වහන්සේට හදිසියෙම කිවිසුමක් යනවා. මේ ධර්ම මණ්ඩපයේ කිවිසුමක් ගියාට පස්සේ එතන හිටපු කාන්තාවක් නැගිටලා කියනවා චිරන් තිට්ඨතු මහාවීර සුඛී දීඝායුකෝ මහාවීර කියලා. බොහෝ කාලයක් ජීවත් වේවා මහාවීරයාණන් වහන්සේ ඔබට සුඛී සැපතද දීර්ඝායුෂද වේවා කියලා කියන. කවුද මේ කියන්නේ? මහා ප්‍රජාපති ගෝතම. අම්මා තමයි මේ විශ්ව ආශිර්වාදේ කරන්නේ. එවනම් අම්මා තමයි විශ්වයේ ශක්තිය. මේ විශ්වයේ ශක්තිය ඉල්ලා සිටින්න හේතුව තමයි අපි ආගමින් දහමින් ඈත් වීම. ඒ නිසා අද වෙනකොට මෙතුමා කිව්වා වගේ සමාජයේ යහපත් කරන්නට අපිට විශ්ව ශක්තිය ඉල්ලා සිටිමින් සියලුම ආගමික කණ්ඩායම් එකට එකතු වෙමින් අපි මේ විශ්ව ශක්තිය අද එකතු කරනවා විශ්වයට. එයින් මේ ලෝකයේ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ විශ්ව හෝරා අධිෂ්ඨාන පූජාවේ පරමාර්ථය. ඊට වේවායි කියලා පළවෙනි වටේට අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි. විජිත අපේ වික්‍රම මහත්මයා කිව්වා වගේ අර මේ සමාජයේ මූලික කොටස පවුලේ ප්‍රධානියා ගොඩක් වෙලාවට අම්මා. අම්මා තමයි ලෝකයේ මේ ශක්තිය බර දරාගෙන ඉන්නේ. පවුලක් ගත්තහම විශේෂයෙන්ම ප්‍රජාවේ කුඩාම ඒකක ඉන පවුල දැන් ප්‍රජාව හසුරුවන එක ටිකක් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ප්‍රජා පොලිස් කොට්ටාසේ බහර අපේ අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවපතිරන් මහත්මයා ඉන්න අතරදී අහන්න හිතුණා මේ දැන් මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරදී ප්‍රජාව හැසිරවීමත් බොහොම වැදගත්.
කොයි ආකාරයේ අභියෝගවලටද දැන් පහුගිය කාලේ මුහුණ දුන්නේ දැන් මුහුණ දෙමින් ඉන්නේ මේ ජනතාව සමහරලාට අර කියන දේත් අහන්නේ නැහැ. අර විජිත වික්‍රම මහත්තයා කිව්වා වගේ අර අපහසුයෙන් වුණත් අපිට මුඛාවරණ පාවිච්චි කරන්න වෙනවා. මීටරයක දුර තියන් ඉන්න වෙනවා. අපි මීට කලින් මෙහෙම නෙමෙයි ගත කළේ. අර සමහර වෙලාවට ආශිර්වාද කරන්න මේ වැළඳ ගැනීම පවා සිද්ධ කරපු જાතියක්. හැබැයි අද වැළඳ ගන්න බෑ. જાතීන් අතර මිත්‍රත්වයේ තහවුරු කරගන්න දෙන්නෙක්ට වැළඳ ගන්න බෑ. මීටරේ දුර තියන් ඉන්න ඕනි. මාස්ක් එක නැත්තම් මුඛාවරණය පළඳින්න ඕනි. මේ දේවල් හරිම අමාරුයි. කොහොමද ප්‍රජාව හසුරුවන්නේ? ඇත්තටම අර විජිත මහත්මයා කිව්වා වගේ මිනිස්සා මේ කාර්මික විප්ලවයෙන් පස්සේ මේ විශ්වයේ තමන් ජය ගන්න පුළුවන් හිතාගෙන ලොකු ගමනක් ගියා. නමුත් අද සෝබාදාම ගන්නවල තියෙනවා විශ්ව ජය ගන්න කලින් අපේ සෝබාදාමත් අනුගත වෙලා යන්න ඕනේ කියන කාරණේ. මෙතෙන්දී මේ කොරෝනා ව්‍යසනය මේ ශ්‍රී ලංකා දකුණු තලයට පැමිණීමත් සමග ඒ සෞඛ්‍ය බලධාරීන් ලබන උපදෙස් විශේෂයෙන් සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මීටරයක පරතරය තබා ගැනීම, හැකි සෑම විටම සබන් යොදා දැස් සේදීම මේ වගේ සෞඛ්‍ය පූර්ව සම්බන්ධයෙන් ප්‍රජාව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා පොලිසියෙන් ඉෂ්ට කළා. ඒ විතරක් නෙවෙයි මේ රෝග බිය ගම් නියංගම් කර පැතිරෙන අවස්ථාවලදී අපේ අභීත පොලිස් නිලධාරී නොබියව සෞඛ්‍ය බලන උගෙන් රෝග ගැටෙමින් ගිල මේ රෝගින් ඉතාමත් කඩිනමින් රෝහල් ගත කරන කාර්යභාරය කිරීමේදී මම දැන් ශ්‍රී ලංකා පොලිසිය දක්වපු කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීයයි. අපි දැක්කර මේ පොලිසිය කිහිප දෙනෙකුටත් කොරෝනා ආසාදයෙන් වෙලා තියෙන අර රෝග බිය කියන දේවත් තකන්නේ නැතුව ජනතාව අතරට ගිහිලා සේවය සිද්ධ කරන්නේ. අනිවාර්යෙන් පොලිස් නිලධාරීන් වශයෙන් අපි මේ යුනිෆෝම් එක අඳින්නේ මේ නිලැඳුම අපි පළඳින්නේ මේ රටේ ජනතාවගේ ජීවිත දේපල සහ සමාජ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමේදී. සමාජ සුරක්ෂිතභාවයට කාරණේ ගත්තට පස්සේ රෝග බිය කිසි දවසක් පොලිසිය පසුබට වෙන්න බෑ. අභීත පොලිස් නිලධාරීන් මේ වෙලාවේ සිය දිවි හිමියෙන් ඇත්තටම අපි මතකට වෙලාවකට අපි අපේ පවුල අපි අමතක කරනවා. අපේ දුවදරුවෝ අමතක කරනවා. අමතක කළා මේ සමාජ ව්‍යසනින් නැත්නම් මේ රෝග බියෙන් මේ සමාජ සුරක්ෂිත කිරීමේ කාර්යභාගයේදී පොලිසිය දිවි හිමියෙන් කටයුතු කරන අපි වැළඳී සිටිනවා. මේ දවස් ටික අර නිවාඩුවකුත් නැතුව ඇති. අනිවාර්යයෙන්ම දැන් පොලිස්පතිතුමා විසින් දිවාරය පැවිසතම මෙහෙ වෙලා මේ තත්ත්වයෙන් සමාජය ගොඩ ගන්න හැකියතාක් කැපකිරීම කරන පොලිසිය දිවි හිමියෙන් සූදානම් වෙලා ඉන්න කියන කාරණේ මේ අවස්ථාව අපි තාමත් සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි. විජිත වික්‍රම මහත්මයා මේ දැන් අපි අද දවසේ හවස 5 ඉඳන් 6:30 වෙනකන් විශ්ව ආශිර්වාද හෝරාවත් එක්ක එකතු වෙන්න සූදානම්ින් ඉන්නේ. අතරෙදි තව බොහෝ දේ කතා කරන්න ඕනේ. ඊට කලින් අපි වෙලාව බලලා ඉමු. රිවිසඳු කුජ බුද සහ ගුරු දවසේ කිවිසනි නම් ලත් මේ සත් දවසේ සවි බල ඇතිව ඉඳු මට සෑම දවසේ දෙවිය නිසෙත් කළ මැන අද දවසේ දෙවිය නිසෙත් කළ මැන අද දවසේ. කොවිඩ් වසංගතය මුළු මහත් ලෝකෙන්ම තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබටත් පුළුවන් අද සවස් 5 ඉඳන් 6:30 වෙනකන් අපි ගෙනෙන විශ්ව ආශිර්වාද හෝරාවත් එක්ක එකතු වෙලා ප්‍රාර්ථනාවක් කරන්න, අදිෂ්ඨානයක් සිද්ධ කරන්න. දැන් අපේ රටේ මේ මොහොත වෙන විටත් දහස් සංඛ්‍යාත පිරිසකට කොවිඩ් වසංගතය ආසාදනය වෙලා බොහෝ පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතරදී මේ ප්‍රාර්ථනාව සිද්ධ කළා මුළු මහත් රටට, ජාතියට වගේම ලෝකයටම සෙතක් ශාන්තියක් ප්‍රාර්ථනා කරන්න ඔබටත් හැකියාව තියෙනවා. අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරමින් ඉන්න අතරදී අපිත් එක්ක ඉන්නවා ප්‍රජා පොලිස් කොට්ටාසේ බහර අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ මහත්මයා. තිලින මහත්මයා දැන් අර ඔබතුමන් කිව්වා වගේම ඉස්සෙල්ලා මේ ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා මේ වසංගතය මර්ධනය කරන කටයුත්තේදී අර හැමදේම ගැන කතා කළාට වැඩක් නෑ අපි පරිස්සම් වෙන්නේ නැත්තම්. දැන් අද දවසේදී දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශ්ව ආශිර්වාද හෝරාවත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙන්න සූදානම්ින් ඉන්නවා. කොහොමද මේ ආශිර්වාද පූජාව ආරක්ෂාකාරීව කරගන්නේ? ඇත්තටම මේ විශ්ව ආශිර්වාද පූජාව අපි මේ වගේ ඉතාමත් සාර්ථක පවත්වන අවශ්‍ය කටයුතු සම්පාදනය කළා තියෙනවා. ITM මාජි සභාපතිතුමාගේ මූලිකත්වය අරගෙන වැඩබන පොලිස්පතිතුමන් සිදුවේ කරන මැතිතුමන්ගේ උපදෙස් අවවාද පරිදි අද දින සවස ප්‍රජා පොලිස් දිවයිනේ පොලිස් ස්ථාන 494ම සියලුම ප්‍රජා පොලිස් ස්ථාන ප්‍රතිවරුන් සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් දෙන්නෙක් පමණ අපි අද උදාගන්න. අපි සිවිල් ආරක්ෂක කමිටු සභාපතිතුමා සහ ලේකම්තුමා පමණයි. සෞඛ්‍ය වලට සෞඛ්‍ය ප්‍රසල අනුගත අපි වැඩ කරන්නේ. අද අපි තුන්දෙන එකතු වෙලා මේ ප්‍රධාන අපේ උත්සවය පැවැත්වෙන එම පත්තිනි දේවාලයේ පැවැත්වෙන වැඩසටහන සමගාමීව එකවර ශබ්ද පූජා මුළු ලංකාව පුරාමද අපි ක්‍රියාත්මක කරනවා. කළා පණුවක් අයින් කළා. පත්තිනි මෑණියන් වෙනුවෙන් මේ ව්‍යසනයේ මේ රෝගාබාධයෙන් මේ ආරක්ෂා කරන මේ ලකණී තලය සුරක්ෂිත කර දෙන්න එක ආශිර්වාද අපි සිදු කරන අපි අද සැදී පැහැදිලි සිටිනවා.
විශේෂයෙන් මේ පඬුරක් අපි අයින් කරනවා. ඒ වගේ අපි පහනක් දැල්දින එකම වෙලාවක මම හිතන්නේ එක වෙලාවක මේ රටක මෙහෙම දෙයක් දැල්වලා ඒ ගන්න ආශිර්වාදේ ආගමේ පදනම කියන්නේ මෙහෙමනේ. ආගම කියලා කියන්නේ අපි විශ්වාස කරන දේ යථාර්ථයක් බවට පත් වෙනවා. හින්දු ආගම වේවා, කතෝලික ආගම වේවා, ඉස්ලාම් ආගම, බෞද්ධ ආගම හැම මේ කියන ඇත්වීම සහ නැතිවීම සහ පැවතීම තමයි ආගම ගැන කතා කරන්නේ. හොඳයි විජිත අබේවික්‍රම මහත්මයා මේ තිල්ල මහත්මයා කියපු කාරණා බොහොම වටිනවා. ආගමක්, ජාතියක්, ભેදයක් නැතුව හැමෝම එකම සිතින් එකම ප්‍රාර්ථනාවක් එකම මොහොතකදී සිද්ධ කරනවා කියන්නේ ඒ දේ අර ඉෂ්ට වෙනවා වැඩි කියලා අපි විශ්වාස කරනවා. කොහොමද ඔබතුමන් ඒක දකින්නේ? නජිත් මහත්මයා මේ විශ්වයේ ප්‍රකාශන තියෙනවනේ. අපි කියනවා මේ ගසට පොත්තත් පොත්තට ගසත් කියලා කියමනක් තියෙනවා. මේ දෙක නැතුව අරටුව රැකින්නේ නැහැ. ආගමත් ඒ වාගේ. ඇයි ලෝකේ ආගම් පහළ වුණේ? ආගම් අපි සාමාන්‍යයෙන් ගියොත් එහෙම పూర్ව යුගවලට එහෙමත් නැත්නම් මානවයින්ගේ මුල් යුගවලට ගියොත් ශක්තිවන්තයා ජයග්‍රහණය කිරීමේ යුගයක් නේ තිබුණේ. ශිෂ්ටාචාර තිබුණේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දෙවියන් නිර්හඳ තාරකා පිළිබඳ ලොකු විශ්වාසයක් තිබුණේ. හැබැයි ලෝකේ නිර්මාණය වුණාට පස්සේ ආගම් නිර්මාණය වෙනවා. ආගම් කර්තෘවරු නිර්මාණය වෙනවා. නජිත් මහත්තයා හොඳින් මතක තියාගන්න දෙවියන් දේවාල කෝවිල් පන්සල් පල්ලි මේවා නොතිබුණා නම් මිනිස්සු මීටත් වඩා දරුණු. දැන් බෝධිය ළඟට ගිහිල්ලා අපේ හිතේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න. බුදුන් වඳින්න පන්සලට යනකොට, කෝවිලට යනකොට, පල්ලියට යනකොට හැම තැනටම යනකොට අපේ සිත නිවෙනවා. නිසා ආගම තමයි මිනිසා නිවන එකම ඒකායන ප්‍රාර්ථනාව. එකම තැන ආගම. දැන් මේ වෙනකොටත් අපිට වෙන පිහිටක් නැහැනේ. අපි ස්වභාව දහමෙන් අපි කරපු දේ අපි කරපු වරදට එක්තරා විදිහක මේ සමාව ඉල්ලුවා ආශිර්වාදයක් ලබා ගැනීමට තමයි සූදානම් වෙන්නේ. මිනිස්සු මොනවද ඉල්ලුවේ? දැන් ඉස්සර කාලේ ඔය පොත්පත්වල පැරණි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා මේ මිනිස්සුන්ට ආශිර්වාද කරපු හැටි. ආයුමස්තු. ආයුෂ වැඩි වේවා. දැන් ඒක නිල්ලා සිටින්න වෙන්නේ අපිට. ආයුමස්තු. ඊළඟට ඒ පිය දර්ශන මස්තු. මම හිතන්නේ ලෝකේ වැදගත්ම දේ තිලන මහත්මයා මේ මිනිස්සු අද hina වෙන්නේ නැහැ නජිත් මහත්මයා. මම නම් බොහෝ වෙලාවට දකින සමහර අය hina වෙනවා අඩුයි. අර hina වුණත් පේන්නෙත් නැහැ. hina වුණත් පේන්නෙත් නැහැ. හැබැයි ජපානයේ කියවනක් තියෙනවා ඔබ සිනාසෙන්න ඔබට නොමිලේ බොහෝ දේ ලැබෙයි කියලා. hina ගස්සන්නත් බෑනේ අපේ මිනිස්සු. දැන් ඊළඟට භගවාන් පිය දර්ශන මස්තු. සුභ මස්තු යහපතක් වේවා. ඒ වගේම තමයි ධනමස්තු ඔබට ධනිය පහළ වේවා. මේ ආශිර්වාද පාට කීපයක් මම ඔය කියන්නේ. ඒ වගේම තමයි මේ ආශිර්වාද දේවල් තුල ඇත්තටම අපේ පැත්තෙන් ගත්තොත් බුදුදහම පැත්තෙන් ගත්තොත් එහෙම අපි පළාත් වශයෙන් ගන්නකො. දැන් නුවර පළාතේ ඉන්න කෙනෙක් ඕනම වෙලාවක කතා කළොත් දලදා හාමුදුරන්ගේ පිහිටයි කියලා කියනවා. කතරගම පැත්තේ කතා කළොත් කතරගම දෙයි හාමුදුරන්ගේ පිහිටයි කියලා කියනවා. දැන් අපි හාමුදුරන්ට අපි নমස්කාර කරනවා කියන්නකො. මොකක්ද හාමුදුරුවෝ කියන්නේ? සුවපත් සුවපත් වේවා කියලා කියන්නේ. ඇයි සුවපත් වේවා කියලා කියන්නේ? ඒ ප්‍රාර්ථනාව විශ්ව ශක්තියත් එක්ක උන්වහන්සේ ගන්න. දැන් භික්ෂුවක් නම් ඇත්තටම බුද්ධ ධම්ම සංඝ කියන ගුණත්‍රයම ශරීරයේ තියෙන දෙයක් නෙමේ. කහ චීවරය කියලා කියන්නේ. ලෝකේ කවදාවත් ලෝකේ බොහෝ දේවල් වෙනස් වුණත් නජිත් මහත්මයා සිවුරේ හැඩේ වෙනස් වුණේ නැහැ. නිසා අදටත් ඒ සිවුරේ හැඩේ සිවුරේ බලය මේ රටේ තියෙන. නිසා උන්වහන්සේලා සුවපත් වේවා කියව අද මුළු පන්සල් ටිකම පල්ලි ටිකම කෝවිල් ටිකම දේවාල ටිකම ඔක්කොම එකට එකතු වෙලා මේ කරන්නේ ලොකු ශක්තියක්. මේ ශක්තිය මේ පහන් දල්වන ශක්තිය මොකද ගින්දර කියලා කියන ශක්තියක්නේ. එක පැත්තකින් දවන්න පුළුවන් අනිත් පැත්තෙන් සුවපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ විශ්ව හෝරාව තුළ අපි පඳුරක් ගැට ගන්න. මොකද්ද පඳුරයි විශ්ව ශක්තිය අතර තියෙන මේක? දැන් සමහර වෙලාවට පඳුර කියලා කියන අපේ සිතේ තියෙන බලාපොරොත්තු, අපේ සිතේ තියෙන අපේක්ෂාව. අපි හැම වෙලේම අර හේතුඵලවාදී විශ්වාසයෙන් දෙවියන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේ වෙනුවෙන් බෝධිය වෙනුවෙන් පඳුරක් ගැට ගහලා අපි කිසියම් ආකාරයක බලාපොරොත්තුවක් දෙනවා. දැන් ජයමංගල ගාථා ගත්තොත් එහෙම අවසානට කියන්නේ තන් තේජසා භවතු ජයමංගල. ගිරිමේ කළ ඇතා දමනය කළා. ආයුධ අරන් ආවේ 1000ක් ගාණක් බුදුහාමුදුරුවෝ විනාශ කරා. ඒ බලයෙන් තන් තේජසා භවතු ජයමංගලා. දැන් සතන සූත්‍රයේ ඒ තේන සත්‍යේන සුවත්ති හොතු. මේ සත්‍ය වචනේ ලෝකයේද බොරුවට යට වෙනවා. බොරුවට යට වෙලා නිසා තමයි අර කලින් කියපු සත්‍ය වචනෙන් යහපත් දෙයක් වේවයි කියලා මේ ආශිර්වාද අපි කරන්නේ. මේක විශ්ව සත්‍යය. විශ්වයේ ශක්තියට කවදාවත් පිටුපාන්න බෑ. ඊළඟට කියන දැන් බුද්ධං සරණ කියන්නේ බුදුන්ගේ ධර්මයේ සංගරත්නයේ බලයෙන් නේද? නමස්සාමි සුවත්ති හොතු. බුද්ධං නමස්සාමි සුවත්ති හොතු, ධම්මං නමස්සාමි සුවත්ති හොතු, සංඝං නමස්සාමි සුවත්ති. මේ තුනුරුවන වැඳලා අපි යම් ආකාරයකට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතන කාලේ අපිට හරස් වුණත් කොහම වුණත් අද අවසාද හවස 5ට පැවැත්වෙන විශ්ව ආශිර්වාද හෝරාවට ආශිර්වාදමින් මම සෙත් කවියකින් මගේ කතනය අවසන් කරනවා. අපි කාලයක් ලබා දෙමු. පබ්බල මුනිදාම බලගත්තු වියන මගේහි පැතිරෙන්නයි සකල ලොවේහි මෙවර දුවන වෛරස බිය දුරු වෙන්නයි
විපුල බල ඇති තෙදැති දේව බල මහිමය අත් වෙන්නයි සපලව සුව රෝදුක් හැර සවුසත සුවපත් වන්නයි සපලව සුව රෝදුක් හැර සවුසත සුවපත් වෙන්නයි විශ්ව අධිෂ්ඨාන හෝරාවෙන් ශ්‍රී ලංකාවත් මුළු ලොවත් සුවපත් වේවා. හොඳයි. එතමයි එතුමන්ගේ ප්‍රාර්ථනාව එතුමන්ගේ පමණක් නෙවෙයි මුළු මහත් රටේම ජාතියම අපි හැමදෙනෙක්ම ප්‍රාර්ථනාව කොවිඩ් වසංගතය ඉතාමත් ඉක්මනින් දුරු වෙලා අපිට නැවතත් අර සාමාන්‍ය ජන ජීවිතයට ගමන් කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඔය අතරේ මේ දැන් මේ කටයුතු සිද්ධ කරගෙන යන අතරේදී අපිට ආරක්ෂක අංශවල සෞඛ්‍ය අංශවල මේ හැමදෙනෙකම දායකත්වය බොහොම වටිනවා. අද දවසේදී අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණේ ප්‍රජා පොලිස් කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් තිලින හේවාපතිරණ මහත්මයා. ඔබතුමන්ට බෙහෙන්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහාවිද්‍යාලයේ සහකාර විදුහල්පතිතුමන් අලවතුරේ විජිතා වික්‍රම මහත්මයා. ඔබතුමන්ටත් බෙහෙන්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි අද සවස් කාලේදී හවස 5 ඉඳන් 6:30 වෙනකන් ඔබට පුළුවන් ITN අපත් සමගින් එකතු වෙන්න. ස්වාධීන රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා ඔබටත් පුළුවන් හවස 6 ඉඳන් 6:10 වෙනකන් කඩුවෙල ශ්‍රී සත්පත්තිනි දේවාලයේ මේ දේව ප්‍රතිමාව නිරාවරණය වෙන මොහොතේදී ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්න අදිෂ්ඨානයක් සිද්ධ කරන්න ඔබටත් හැකියාව තියෙනවා. මුළු මහත් සකල ලෝකවාසීන්ටම කොවිඩ් වසංගතය දුරු වෙලා සමෘද්ධිය ශාන්තිය සුවය ප්‍රාර්ථනා කරන්න හැකියාව තිබෙන බවත් මතක් කරනවා. ජාති ආගම් ભેදයකින් තොරව ඔබ හැම දිනෙකටම ශ්‍රී ලාංකිකයන් විදිහට මේ කටයුත්තට එකතු වෙන්න පුළුවන් බව අපි මතක් කරනවා. ITN මාධ්‍යජාලය, ස්වාධීන රූපවාහිනිය, වගේම වසන්තම් රූපවාහිනී නාලිකාව, විතරක් නෙවෙයි ලක්හඬ ගුවන් විදුලිය, වසන්තම් FM මේ සියලු නාලිකා අතරින් සජීව ලෙස විසුරුවා හරින අතරේදී ඔබට පුළුවන් Facebook හරහා Facebook live ඒ වගේම YouTube live මේ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙන්න මේ වැඩ කටයුත්තත් එක්ක. අපි සූදානම් අදට weekend sunshine වැඩසටහන මේ විදිහට අවසන් කරන්න. හැම දිනෙකටම නැවතත් මතක් කරන්න. අද හවස 5 ඉඳන් 6:30 වෙනකන් ITN අපත් එක්ක එකතු වෙන්න කියලා. එහෙමනම් අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් යලිත් අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදෑසන 6ට. ගිහින් එන්න. සුබ දවසක්.